අයිබෝන් ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද කීපයක් තුලින්ම 13 වන පාඩම් ඒකකයේ විෂය නිර්දේශයේ වැදගත්ම ඒකකයක් අපි කලින් සාකච්ඡා කරපු කළමනාකරණය කියන මාතෘකාවට අතිශය සමාන සමීප ඒ තරම්ම වැදගත් මාතෘකාවක් තමයි මෙහෙයුම් කළමනාකරණය ඔපරේෂන්ස් මැනේජ්මන්ට් ඒ මෙහෙයුම් කළමනාකරණය හා සැබැඳි පාඩම් ඒකක පහක් අපි සාකච්ඡා කරලා නිම කරා. අද අපි සාකච්ඡා කරන්න යන්නේ මෙහෙයුම් කළමනාකරණය යටතේ එන 6 වන පාඩම් ඒකකයේ. 6 වන පාඩම් ඒකකයේ ඒ තමයි ප්‍රශස්ත තොගයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තොග මට්ටම්. ප්‍රශස්ත තොගයක් කියන එක දන්නවනේ අඩුත් නැති වැඩිත් නැති. තොග ඌනතා හෝ අතිරික්තතා ඇති නොවන ආකාරයේ ප්‍රශස්ත තොගයක් පවත්වාගෙන යාමට අවශ්‍ය තොග මට්ටම් තමයි අද සාකච්ඡා කරන්න යන්නේ. මුලින්ම කියන්න ඕනේ ඕනෑම ව්‍යාපාරයක කියන්නේ නිෂ්පාදන වේවා සේවා සපයන වේවා අපි හිතමු ඉදිකිරීම් කටයුතු කරන ව්‍යාපාරයක් වේවා කෘෂිකාර්මික ව්‍යාපාරයක් වේවා ඕනෑම ව්‍යාපාරයක ගබඩාකරණයේදී තොග මට්ටම් නිවැරදිව හඳුනා ගැනීම නිවැරදිව තීරණය කිරීම සහ නිවැරදි තොග මට්ටම් පවත්වාගෙන යාම අතිශය වැදගත්. නිවැරදි තොග මට්ටම් පවත්වාගෙන යන්නේ නැහැ කියන්නේ තොග පාලනය අකාර්යක්ෂමයි. තොග පාලනය අකාර්යක්ෂමයි කියන්නේ සමස්ත මෙහෙයුම් කළමනාකරණ ක්‍රියාවලියම අකාර්යක්ෂමයි. මොකද මේ මෙහෙයුම් කළමනාකරණයක් කියන්නේ සමෝදානික සංකල්පයක්. ඉන්ටග්‍රේටඩ් කන්සෙප්ට් එකක්. එහෙම කියන්නේ මෙහෙයුම් කළමනාකරණය කියන විෂය ගොඩනැගිලා තියෙන්නේ විවිධ වූ ශ්‍රේෂ්ඨවට අදාළ විශේෂ සංකල්ප කීපයක් එකතු වෙලා. ඒකයි සමෝදානික කිව්වේ. එhmenan ඒක එක කොටසක් තමයි තොග මට්ටම්. තොග මට්ටම් නිවැරදිව තීරණය කරලා. නිවැරදි තොග මට්ටම් පවත්වාගෙන නොගියොත් මෙහෙයුම් කළමනාකරණය අසත්‍ය ක්‍රියාවලියක් වෙනවා. මෙහෙයුම් කළමනාකරණය සත්‍ය හා ඵලදායි ප්‍රයෝජනවත් ක්‍රියාවලියක් වශයෙන් ව්‍යාපාරවල සක්‍රිය කරන නම් තොග මට්ටම් පවත්වාගෙන යාමත් නිවැරදිවම සිදු වෙන්නට ඕනේ. පැහැදිලිනේ? රයිට්. අපි මුලින්ම බලමු ප්‍රශස්ත තොගය කියන එක මොකක්ද කියලා. ඔප්ටිමල් ස්ටොක්. ඔප්ටිමල් කියන්නේ බ්‍රිතාන්‍ය ක්‍රමයට, ඔප්ටිමම් කියන්නේ ඇමරිකන් ක්‍රමයට. දෙකම හරි. තේරුණාද? ඔප්ටිමම් ස්ටොක්. ඒත් හරි. ප්‍රශස්ත තොගය ඔප්ටිමල් ස්ටොක් එක ඔප්ටිමම් ස්ටොක්. ඒ කියන්නේ හොඳම තොගය. අඩුත් නැති වැඩිත් නැති තොගය කියන එක. තොග ඌනතාත් ඇති වෙන්නේ අතිරික්තතාත් ඇති වෙන්නේ මේ තොගයේ. තොග සම්බන්ධ පිරිවැය අවමෝන පරිදි හා තොග ඌනතා හෝ අතිරික්තතා ඇති නොවන පරිදි යම් තොග චක්‍රයක් තුලදී පවත්වාගෙන යන හොඳම තොග ප්‍රමාණය තමයි ප්‍රශස්ත තොගය කියන්නේ. එහෙනම් ප්‍රශස්ත තොගය නිර්වචනය කරද්දී ප්‍රධාන කාරණා දෙකක් එන්න ඕනේ. එකක් තමයි තොග සම්බන්ධ පිරිවැයවම වෙන්නත් ඕනේ. පළවෙනි එක. තොග සම්බන්ධ පිරිවැයවම වෙන්න ඕනේ. ඊට අමතරව ඌන තොග හෝ අතිරික්තතා ඇති තොග අතිරික්තතා ඇති නොවන වෙන්නත් ඕනේ. මේක තමයි දෙවෙනි කාරණේ. තොග සම්බන්ධ පිරිවැය අවමෝන පරිදි හා තොග ඌනතා හෝ අතිරික්තතා ඇති නොවන පරිදි යම් තොග චක්‍රයක් යම් කාල පරිච්ඡේදයක් තුලදී පවත්වාගෙන යන හොඳම තොග ප්‍රමාණය තමයි ප්‍රශස්ත තොගය කියන්නේ. අඩුත් නැති වැඩිත් නැති තොග. අපි දන්නවා දැන්ටමත් අපි හදාarලා තියෙනවා තොග ඌනතා ඇති වුණොත් හදිසි ඇනවුම් කරන්න වෙනවා. වැඩි මිලකට ගන්න වෙනවා. කීප වාරයක් ප්‍රවාහන වියදම් දරන්න වෙනවා. සමහරට තත්ත්වෙන් උසස් තොග අපට හම්බෙන්නේ නැහැ. තත්ත්වෙන් බාල බහඬ හම්බ වෙන්නේ. අනික ටික ටික ගත්තම ලැබෙන්න තියෙන වට්ටම් අහිමි වෙලා යනවා. අවාසි ගොඩක් ඇති වෙනවා. අනික නිෂ්පාදන ක්‍රියාවලිය යන හිටිනවා. කලට වේලාවට වෙළඳපොළ ඉල්ලුමට තොග සපයන්න බැරි වෙනවා. එනම් වෙළඳපොළ කලකිරීමට ලක් වෙනවා. වෙළඳපොළ අපෙන් ඈත් වෙනවා. අපේ වෙළඳපොළ කොටස පටු වෙන්න ගන්නවා. එහෙමනම් අනිවාර්යයෙන්ම තොග උණතා තියෙන්න බෑ. තොග අතිරික්තතා තිබුණොත් තොග යල්පැනීම් නැශ්‍ය වීම අවදානම් වැඩි. ඒවෙන් විය හැකි පාඩු වැඩි වෙනවා.
තොග වංචා ඉහළ යන්න පුළුවන්. ඒකට වඩා තොග පවත්වාගෙන යාමට ඉහළ නඩත්තු පිරිවැයක් දරන්න වෙන්න පුළුවන්. තොග පවත්වාගෙන යාමට ඉහළ නඩත්තු පිරිවැයක් දරන්න වෙනවා. අනික ගබඩා පිරිවැය අධික වෙනවා. තේරුණාද? ඒ නිසා තොග ඌනතා හෝ අතිරික්තතා තියෙන්නත් බෑ. එහෙනම් සමස්තයක් වශයෙන් තොග සම්බන්ධ පිරිවැය අවම මට්ටමක තබා ගන්නත් ඕනේ. අන්න ඒ දෙකම ඉෂ්ට වන ආකාරයෙන් පවත්වගෙන යන හොඳම තොග ප්‍රමාණය තමයි ප්‍රශස්ත තොගයක් කියන්නේ. කාර්යක්ෂම තොග පාලන ක්‍රමයක් මගින් හැම විටම ප්‍රශස්ත තොග මට්ටම් පවත්වාගෙන යාමට කටයුතු කරයි. නිවැරදි කාර්යක්ෂම තොග පාලන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා නම් එයින් අදහස් කරන්නේ හැම විටම සෑම තොග වර්ගයකම තොග වර්ග 10ක් නම් 9ක නෙවෙයි 10ම අඩුත් නැති වැඩිත් නැති ප්‍රශස්ත තොග පවත්වාගෙන යා යුතුමයි. ඊළඟට තොග පාලනයට ලක්වන ප්‍රධාන තොග වර්ග 3ක් තියෙනවනේ. ඕනෑම තරාතිරමක ව්‍යාපාරයක් තුළ තොග පාලන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙද්දී ප්‍රධාන තොග වර්ග 3ක් හමු වෙනවා. එකක් තමයි අමුද්‍රව්‍ය තොග. විවිධ වූ අමුද්‍රව්‍ය raw materials. අනිත් එක තමයි අර්ධනිමි ද්‍රව්‍ය. අර්ධනිමි තොග work in progress කියන එක. තේරුණාද? අර්ධනිමි ද්‍රව්‍ය කියන්නේ අමුද්‍රව්‍ය කිසියම් මට්ටමකට පරිවර්තනය කරලා තියෙනවා. තවත් පරිවර්තනය කිරීම කීපකින් තමයි නිවි භාණ්ඩයක් හැදෙන්නේ. මැද මට්ටමේ. අනිත් එක තමයි නිමි තොග finish good. සම්පූර්ණයෙන්ම අමුද්‍රව්‍ය කන්වර්ට් කරලා පරිභෝජන අවශ්‍යතා සහ වුමනා සපුරාලන මට්ටමට පත් කරපුව තමයි නිවි භාණ්ඩ කියන්නේ. මේ තොග වර්ග තුනම තොග පාලනයේදී අපිට හසුරවන්න වෙනවා. පැහැදිලිනේ? අපි ඊළඟට බලමු තොග මට්ටම් ගණනය කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු. ඕනෑම ව්‍යාපාරයක තොග මට්ටම් ගණනය කිරීමේදී සැලකිල්ලට ගත යුතු සාධක කීපයක්ම තියෙනවා. තේරුණාද? එකක් තමයි කාලච්ඡේදයට අදාළ ද්‍රව්‍ය පරිභෝජනය නැත්නම් ද්‍රව්‍ය භාවිතය. සලකා බලන කාල පරිච්ඡේදයට අදාළව ද්‍රව්‍ය පරිභෝජනය නැත්නම් ද්‍රව්‍ය භාවිතය. ඒ කියන්නේ නිෂ්පාදන ආයතනයක නම් නිෂ්පාදන ක්‍රියාවලියට යොමු කරන ද්‍රව්‍ය ප්‍රමාණය, වෙළඳ ආයතනයක නම් විකුණුම් ආයතනයක නම් වෙළඳ ආයතනයක නම් විකිණීම සඳහා යොමු කෙරෙන ද්‍රව්‍ය ප්‍රමාණය. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. තේරුණාද? තොග මට්ටම් තීරණය කරද්දී අපි මේ ගැන හිතන්න ඕනේ. නිෂ්පාදන ආයතනයක නම් යම් පීරියඩ් එකක් තුල කාලයක් තුල නිෂ්පාදන ක්‍රියාවලියට කෙතරම් ප්‍රමාණයක් තොග ආදේශ කරන්න වෙනවද යෙදුම් වශයෙන්. ඒකට ගැලපෙන තමයි තොග මට්ටම් තීරණය කරන්න ඕනේ. වෙළඳ ව්‍යාපාරයක නම් විකිණීම සඳහා යම් කාලයක් තුල විකිණීම සඳහා යම් කාලයක් තුල කෙතරම් තොග ප්‍රමාණයක් භාවිතා කරනවද? ඒකට ගැලපෙන්න ඕනේ තොග මට්ටම් තීරණය කරන්න. හරිනේ? දිනක, සතියක, මාසයක ආදී වශයෙන් දිනක නැත්නම් සතියක නැත්නම් කාර්තුවක නැත්නම් මාසයක ආදී වශයෙන් කිසියම් නිශ්චිත කාලච්ඡේදයක නිෂ්පාදන කටයුතු සඳහා හෝ වෙළඳ ආයතනයක නම් අලෙවි කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය මින් අදහස් වේ. බොහොම සරලයි. නිෂ්පාදන ආයතනයක නම් යම් කාලයක් තුල නම් දිනක, සතියක, මාසයක, කාර්තුවක, අර්ධ වර්ෂයක හෝ වර්ෂයක දිගටම ගත්තොත්. තේරුණාද? නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරන ද්‍රව්‍ය ප්‍රමාණය. වෙළඳ ආයතනයක නම් නැත්නම් අලෙවි කටයුතු සඳහා නම් අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය. තේරුණාද? තමයි කාලච්ඡේදයට අදාළ ද්‍රව්‍ය පරිභෝජනය කියන්නේ. විකුණන ආයතනයක නම් විකිණීමට අවශ්‍ය ප්‍රමාණය. නිෂ්පාදන ආයතනයක නම් නිපදවීමට යෙදවුම් වශයෙන් පාවිච්චි කරන ප්‍රමාණය තමයි ද්‍රව්‍ය පරිභෝජනය නැත්නම් ද්‍රව්‍ය භාවිතය නැත්නම් ද්‍රව්‍ය පරිභෝජන ශීඝ්‍රතාවය කියලාත් උකට කියනවා. ද්‍රව්‍ය පරිභෝජන ශීඝ්‍රතාවය නැත්නම් ද්‍රව්‍ය උපයෝගීතාවය කියලාත් කියනවා. ද්‍රව්‍ය උපයෝගීතාවය කියලාත් මේකට කියනවා. ද්‍රව්‍ය උපයෝගීතාවය. ද්‍රව්‍ය උපයෝගීතාවය. ආයතනයේ නිෂ්පාදනවල හෝ අලෙවි ප්‍රමාණයේ හෝ ඇතිවන වෙනස් වීම අනුව මෙම පරිභෝජනයේ කොටස් තුනකි.
එක්කෝ ආයතනයේ නිෂ්පාදනවල නැත්තම් අලෙවි ප්‍රමාණයේ හෝ ඇතිවන වෙනස් වීම අනුව මෙම ද්‍රව්‍ය පරිභෝජනයේ කොටස් තුනකින් අපට දකින්න පුළුවන්. එකක් තමයි උපරිම පරිභෝජන ප්‍රමාණය. ඒ කියන්නේ යම් නිශ්චිත කාලයක් තුල නැත්නම් යම් නිශ්චිත තොග චක්‍රීය කාලයක් තුල තොග භාවිතා වෙන කාලයක් තුල භාවිතා කරන්න අවශ්‍ය වෙන වැඩිම තොග ප්‍රමාණය. උපරිම තොග පරිභෝජනය. එහෙම නැත්නම් අවම පරිභෝජන ප්‍රමාණය. යම් තොග චක්‍රයක් තුලදී අවම වශයෙන් භාවිතා කරන තොග ප්‍රමාණය. එහෙමත් නැත්නම් සාමාන්‍ය පරිභෝජන ප්‍රමාණය. ඒ කියන්නේ උපරිමත් නැති අවමත් නැති මැද මට්ටමේ පරිභෝජන ප්‍රමාණය. ඒක හොයන්නේ කොහොමද? සාමාන්‍ය පරිභෝජනය හොයන්නේ උපරිම තොග පරිභෝජනයයි අවම පරිභෝජනයයි එකතු කරලා දෙකෙන් බෙදුවම තමයි සාමාන්‍ය එන්නේ, ඇවරේජ් එන්නේ. ඒ වගේ තොග පරිභෝජනයේ මට්ටම් තුනක් තියෙනවා. උපරිම පරිභෝජනය, අවම පරිභෝජනය, සාමාන්‍ය පරිභෝජනය. හරිනේ? එහෙනම් තොග මට්ටම් තීරණය කිරීමේදී සලකන එක සාධකයක් තමයි කාලච්ඡේදයට අදාළ ද්‍රව්‍ය පරිභෝජනය. ඒක උපරිම අවම හෝ සාමාන්‍ය පරිභෝජන වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි යලි ඇනවුම් කාලය නැත්තම් පොරොත්තු කාලය. යලි ඇනවුම් කාලය එක්ක පොරොත්තු කාලය. ඒකට කියනවා රීಓඩර් ටයිම්. රීಓඩර් ටයිම් නැත්නම් ලීඩ් ටයිම් දෙකම භාවිතා වෙනවා. මේ කියන්නේ ද්‍රව්‍ය ඇනවුම් කළ අවස්ථාවේ සිට එම ද්‍රව්‍ය ගබඩාවට ලැබීම තෙක් ගතවන කාලය. තේරුණාද? ද්‍රව්‍ය ඇනවුම් කළ අවස්ථාවේ සිට ව්‍යාපාරයට නැත්නම් ගබඩා ස්ථානයට ඒ ද්‍රව්‍ය නැත්නම් ඒ තොග ළඟාවීම දක්වා ගතවන කාලය. ද්‍රව්‍ය ඇනවුම් කළන් පස්සේ ඒ භාණ්ඩ ප්‍රවාහන මාධ්‍යයන්ට පටවන්න වෙලාවක් යනවා. ප්‍රවාහන මාධ්‍යයන් මගින් ප්‍රවාහනය කරලා ගෙන එන්න වෙලාවක් යනවා. නැවත අපේ ව්‍යාපාර ස්ථානයේදී අන්ලෝඩ් කරන්න. ඒ කියන්නේ ගොඩ බාන්න සහ ගබඩා ස්ථානය කරා ගෙන යන කාලයක් යනවා. ඒ කාලයන් සියල්ලම තමයි පොරොත්තු කාලය නැත්නම් ඇනවුම් කාලය කියන්නේ. තේරෙනවද? ඒ ඇනවුම් කාලෙත් අපිට පුළුවන් ක්‍රම තුනක් දකින්න. එකක් තමයි අවම ඇනවුම් කාලය. අනික සාමාන්‍ය ඇනවුම් කාලය, අනිත් එක උපරිම ඇනවුම් කාලය ලෙස දකින්න පුළුවන්. උපරිම ඇනවුම් කාලය කියන්නේ ඇනවුම් කරලා ගබඩාවට එන්න ගතවන වැඩිම කාලය. අවම කාලය කියන්නේ ඇනවුම් කරලා ගබඩාවට නැත්නම් ව්‍යාපාරයට තොග එන්න ගතවන අඩුම කාලය. සාමාන්‍ය කාලය කියන්නේ උපරිම කාලය සහ අවම කාලය එකතු කරලා දෙකෙන් බෙදුවම එන කාලය. ඒ වගේ කාල තුනක් තියෙනවා. එහෙනම් තොග මට්ටම් තීරණය කිරීමේදී ද්‍රව්‍ය පරිභෝජන ප්‍රමාණය අපි දැනගන්න ඕනේ. ඒ වගේම පොරොත්තු කාලය දැනගන්න. මොකද පොරොත්තු කාලයට ගැලපෙන්න ඕනේ තොග මට්ටම් තීරණය කරන්න. තේරුණාද? දැන් පොරොත්තු කාලයේ කෙටි නම් තොග මට්ටම් අඩු වෙන කමක් නැහැ. ලොකු තොග මට්ටම් ඕනේ. පොරොත්තු කාලේ දින 20, දින 30, 35 වගේ යනවනම් එහෙනම් අපිට සාපේක්ෂව වැඩි තොග මට්ටම් රඳව ගන්න වෙනවා. මොකද තොග ඇනවුම් කරාම එන්නේ මාසෙකින් නම් මාසෙකට අපි ස්ටොක් එකක් තියාගන්නවා. තේරුණාද? තොග ඇනවුම් කරාම දින 3කින් එනවනම් දින 3ක ස්ටොක් එකක් ඇති. අන්න තොග මට්ටම අඩු කරගන්න පුළුවන්. ඒකයි මේක තේරුම. එහෙනම් තොග මට්ටම් තීරණය කිරීමේදී සලකන සාධකවලදී එකක් ද්‍රව්‍ය භාවිතා කරන ප්‍රමාණය ඒකට ගැලපෙන්න ඕනේ. අනිත් එක පොරොත්තු කාලය ගැන හිතලා පොරොත්තු කාලයටත් එක්කම තොග අපි රැස් කරන්න තොග මට්ටම් තීරණය කරන්න ඕනේ. තුන්වෙනි එක තමයි යලි ඇනවුම් ප්‍රමාණය නැත්නම් ආර්ථික ඇනවුම් ප්‍රමාණය. රීಓඩර් ක්වොන්ටිටි. එහෙම නැත්නම් ඉකොනොමික් ඕඩර් ක්වොන්ටිටි දෙකම හරි. එක්කෝ යලි ඇනවුම් ප්‍රමාණය රීಓඩර් ක්වොන්ටිටි නැත්නම් ආර්ථික ඇනවුම් ප්‍රමාණය ඉකොනොමික් ඕඩර් ක්වොන්ටිටි ROQ නැත්නම් EOQ. ඒ කියන්නේ තොග පවත්වාගෙන යාමේ හා ඇනවුම් කිරීමේ පිරිවැය අවම වන පරිදි එක් ඇනවුමක ඇතුළත් ඒකක සංඛ්‍යාව. අපි එක් වරකදී ඇනවුම් කරලා ගෙන්වන භාණ්ඩ ප්‍රමාණය. එක් ඇනවුමකින් ගෙන්වන භාණ්ඩ ප්‍රමාණය තමයි ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියන්නේ. ඒතකොට ඒකෙදි තොග ඇනවුම් කිරීමේ වියදමයි තොග පවත්වාගෙන යාම හේවත් නඩත්තු කිරීමේ වියදමයි දෙකම අවම වෙන්නත් ඕනේ. ඒක තමයි ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියන්නේ. මෙන්න මේ සාධක තුනම සැලකුවම තමයි අපට නිවැරදි ලෙස තොග මට්ටම් තීරණය කරන්න පුළුවන්. තේරුණාද? විභාගයට ඕක හොඳ ප්‍රශ්නයක් ඕක කලිනුත් ඇහුවා ඉස්සරහට තහනම. තොග මට්ටම් තීරණය කිරීමේදී සැලකිය යුතු සාධක නම් කරන්න කියලා අර සැපීම් වර්ගයේ ප්‍රශ්නවල කෙටි නිශ්චිත පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නවලට එන ප්‍රශ්නයක්. අවුත් ලියන් තියෙන එකක් තොග පරිභෝජන ප්‍රමාණය, අනිත් එක පොරොත්තු කාලය නැත්නම් තොග ඇනවුම් කාලය,
අනිත් එක ආර්ථික ඇණුම් ප්‍රමාණය. තේරුණාද? මේ ආර්ථික ඇණුම් ප්‍රමාණයත් හරි වැදගත්. මොකද එකවරකට ඇණුම් කරන ප්‍රමාණය අනවශ්‍ය ලෙස ලොකු තොගයක් වුණොත් සමහරට යල්පැනීම් නැස්ස වීම හානි වෙන්න පුළුවන්. නඩත්තු වියදම් අධික වෙන්න පුළුවන්. එකවරකට ඇණුම් කරන ප්‍රමාණය සාපේක්ෂව කුඩා වුණොත් අනපේක්ෂිත තොග ඌනත ඇති වෙලා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙම නොවන්නට ඒ කියන්නේ වරකට ඇණුම් කර යුතු හොඳම තොගේ ප්‍රශස්ත තොගේ තමයි ගෙන්නන්න ඕනේ. ඒක තමයි ආර්ථික ඇණුම් ප්‍රමාණය කියන්නේ. ඒක හොයන්න සූත්‍රයක් තියෙනවා ගණිතමය සූත්‍රයක්. ඒ තමයි EOQ නැත්නම් ROQ හොයන්නේ 2යි DO බෙදීම H වර්ගමූල ලකුණ. 2යි DO බෙදීම H වර්ගමූල ලකුණ. දැන් මේක ගිණුම්කරණයේදී ගිණුම්කරණයේ කොස්ටිං වලට එනවනේ මේ කොටස. ඒකෙදි කතා කරනවා මේකම 2යි D CO බෙදීම CH වර්ගමූල ලකුණ. මේ දෙකම හරි. BS වලදී මේ C භාවිතා කරන්නේ නැහැ. සාමාන්‍ය C කියන්නේ cost කියන එක. cost of ordering. මෙතන cost of holding. ඉතින් cost කියන එක නැතුව ordering cost, holding cost කියන එක තමයි අපි මේක හඳුනගන්නේ. තේරෙනවද? ප්‍රශ්නයක් දෙකෙන් ඕන එකක් පාවිච්චි කරන්නේ. මේ විදිහට එන්නේ. ඒතකොට මේකෙදි මොකද්ද මේ මොකද්ද මෙතන D කියන්නේ? D කියන්නේ වාර්ෂික ඉල්ලුම. වාර්ෂික ඉල්ලුම. D කියන්නේ වාර්ෂික ඉල්ලුම. O කියන්නේ cost of ordering. ඒ කියන්නේ එක් ඇණවුමක. එක් ඇණවුමක. එක භාණ්ඩයක නෙවෙයි හොඳේ එක් ඇණවුමක. එක් ඇණවුමකින් භාණ්ඩ ලක්ෂයක් ඇණවුම් කරත් ප්‍රශ්නයක් නෑ. එකක් ඇණවුම් කරත් ප්‍රශ්නයක් නෑ. අපිට ඕනේ ඇණවුමක. එක් ඇණවුමක පිරිවැය. තුන්වෙනි එක තමයි H. ඒ කියන්නේ cost of holding per unit. ඒ කියන්නේ ඒකකයක. එක් ඇණවුමක නෙවෙයි. එක ඒකකයක් නඩත්තු කරන්න. ගබඩාව තුළ පවත්වාගෙන දරන වියදම. ඒකකයක නඩත්තු පිරිවැය. නැත්නම් රඳවා ගැනීම පිරිවැය. නැත්නම් පවත්වාගෙන යාම පිරිවැය. මේවා නිතරම අපේ පේපර් එකෙත් බහුවර්ණ ප්‍රශ්නයක් වශයෙන් එහෙම නැත්නම් කෙටි නිශ්චිත පිළිතුරු ප්‍රශ්නයක් වශයෙන් නැත්නම් ව්‍යුහගත ප්‍රශ්නයක් වශයෙන් හදන්න එනවා. ගණන් හදන්න එනවා. මේවා ලේසියෙන් හදන්න આવොත්නේ අපිට හිතන්න දෙයක් නැහැ, කටපාඩම් කරන්න දෙයක් නැහැ. සූත්‍ර මතකයි. සූත්‍රයට ආදේශ කළා. ඊළඟට ප්‍රධාන තොග මට්ටම්. දැන් මෙන්න මේ තොග මට්ටම් තීරණය කරද්දී සලකන සාධක තමයි අපි මෙතෙක් විස්තර කළේ. ගොඩක් නෑ, 3යි. එකක් ද්‍රව්‍ය පරිභෝජන ප්‍රමාණය. නිෂ්පාදන ආයතනයක නම් නිෂ්පාදනයට යෙදවුම් වශයෙන් පාවිච්චි කරන ප්‍රමාණය. අලෙවි කරන ආයතනයක නම් අලෙවි කිරීමට පාවිච්චි කරන ප්‍රමාණය. අනිත් එක තමයි පොරොත්තු කාලය නැත්නම් ඇණවුම් කාලය. ඇණවුම් කළ ලබා ගන්න කොච්චර කාලයක් ගත වෙනවද? ඒ කාලය ගැනත් හිතලා ඕනේ තොග මට්ටම තියාගන්න. ඒ කාලේ දිග නම් තොග මට්ටම වැඩි වෙනවා. ඒ කාලේ කොට නම් තොග මට්ටම අඩුවෙන් තියාගන්න පුළුවන්. අනිත් එක තමයි ආර්ථික ඇණවුම් ප්‍රමාණය. ඒ කියන්නේ එක්වරකට තොග සම්බන්ධ පිරිවැය අවම කරගත හැකි වන පරිදි එක්වරකට ගෙන්වන හොඳම තොග ප්‍රමාණය. ඒක මේ සූත්‍රයෙන් හොයනවා කියලා කිව්වා ඉතින්. ඔය සාධක තුන ඔස්සේ තීරණය කරන තොග මට්ටම් තමයි මේ තියෙන්නේ. මේ තොග මට්ටම් තීරණය කරද්දී ඉස්සෙල්ලා කිව්ව සාධක තුනට ගැලපෙන ආකාරයේ තොග මට්ටම් වෙන්නට ඕනේ. පළවෙනි එක තමයි යලි ඇණවුම් තොග මට්ටම. යලි ඇණවුම් තොග මට්ටම. රීഓඩර් ලෙවල් නැත්නම් රෙකෝඩර් ලෙවල්. මේකටම කියනවා වාර්තාගත තොග මට්ටම කියලා. මේකටම කියනවා වාර්තාගත තොග මට්ටම කියන්නේ මේක. රෙකෝඩ් කියන්නේ ඒක රෙකෝඩ්. වාර්තාගත තොග මට්ටම. මේ කියන්නේ ව්‍යාපාරයක නිෂ්පාදන හෝ විකිණීමේ කටයුතු සඳහා තොග භාවිතයත් සමග
ක්‍රමයෙන් තොග අඩුවන විටදී නැවත ඇනුමක් කළ යුතුයයි ආයතනය විසින් තීරණය කරන තොග මට්ටම වේ. තේරුණාද? දැන් භාවිතයත් සමග තොග අඩු වෙනවනේ ඒකේ වාදයක් නැහැනේ. අද ගබඩාවකට අපි ඒකක 50000ක් ගෑනලා ස්ටොක් කළොත් හෙට ඉඳන් ඕක භාවිතා වෙනවනේ. කම්හලක නම් නිෂ්පාදනය සඳහා නිකුත් කරනවා. විකුණන ආයතනයක නම් විකිණීම සඳහා ෂෝරූම් වලට නිකුත් කරනවා. ඒක තමයි භාවිතය කියන්නේ. තේරුණාද? ව්‍යාපාරයක නිෂ්පාදන හෝ විකිණීමේ කටයුතු සඳහා තොග භාවිතයත් සමග ක්‍රමයෙන් තොග අඩුවන විටදී නැවත ඇනුමක් කළ යුතුයි. එන අඩුවන විට නැවත ඇනුමක් කළ යුතු බවට ආයතනය විසින් තීරණය කරන තොග මට්ටම තමයි යලි ඇනුම් මට්ටම නැත්නම් වාර්තාගත මට්ටම කියන්නේ. මේ මට්ටමේදී අනිවාර්යයෙන්ම ඇනුම් කරන්න ඕනේ. තේරුණාද? දැන් යලි ඇනුම් මට්ටම මෙන්න මෙතන නම් තියෙන්නේ. හරිද? හරියටම මේකෙදිම අපි ඕඩර් කරන්න ඕනේ. මේකෙදිම ඕඩර් එක යවන්න ඕනේ. තේරුණාද? එතකොට යලි ඇනුම් මට්ටමට වඩා ඉහළ මට්ටමකදී ඇනුම් කරොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? තොග වැඩි වෙනවා, අතිරික්තයක් ඇති වෙනවා. යලි ඇනුම් මට්ටමට වඩා පහළ ගිහිල්ලා ඇනුම් කරොත් ඌනතාවයක් ඇති වෙනවා. මොකද මින් පහළදී ඕඩර් කරොත් තොග මදි වෙනවා. තොග ඊළඟ තොග එනකන් නිෂ්පාදන කටයුතු අලෙවි කටයුතු නවත්තන්න වෙනවා. තේරෙනවද? මීට කලින් අවශ්‍යත් නැතර තොග වැඩි වෙනවා. එහෙනම් මේක තමයි නියම ලෙවල් එක. මේකදී ඇනුම් කරොත් තොග ඌනතාවත් නැහැ, අතිරික්තතාවත් නැහැ. පැහැදිලිනේ? ඒක හොයන්නේ කොහොමද? ROL කියන්නේ re order level. හොයන්නේ maximum stock usage multiple maximum lead time නැත්නම් order time. ඒ කියන්නේ මේක හොයන්නේ උපරිම maximum stock usage උපරිම තොග පරිභෝජනය. උපරිම තොග පරිභෝජනය වැඩි කරනවා උපරිම පමා කාලයේ. ඔක තමයි සූත්‍රය. තේරුණාද? නැවත තොග ඇනුම් කරන මට්ටම එන්නේ යම් තොග කාලයක් තුල උපරිම තොග පරිභෝජනය තියෙනවනේ. වැඩිපුරම පාවිච්චි කරන ප්‍රමාණය අන්නේ උපරිම ප්‍රමාණය. ඒ වගේම උපරිම ඇනුම් කාලය නැත්නම් පමා කාලය, අවම කාලේ නැතුව උපරිම يعني තොග ඇනුම් කරලා ලබා ගන්න වැඩිම කාලයක් ගත වෙන්නේ මොකද්ද? අන්නේ කාලයෙන් වැඩි කරනවා. තේරෙනවද? උපරිම තොග භාවිතයයි උපරිම පමා කාලය වැඩි කරාම එන මට්ටම තමයි යලි ඇනුම් මට්ටම කියලා කියන්නේ. මතක තියාගන්න. දැන් නැවත ඇනුමක් කරනකොට ඒ ඇනුම් මට්ටම හොයන්න අපි නිතරම පාවිච්චි කරන මතක තියාගන්න උපරිමය කියලා මතක තියාගන්න. උපරිම මොකද නැවත ඇනුමක් කරනවා කියන්නේ තොග අඩු වෙලානේ. තොග නොමැති නිසා ඇනුම් කරන්නේ. එහෙනම් අපි උපරිමයට ගිහිල්ලා තමයි ඒ මට්ටම හොයන්නේ. එහෙම මතක තියාගන්න. නැත්නම් මේක පැටලෙනවා. දැන් ඕගොල්ලෝ සමහරට මේක අවම පරිභෝජනය අවම පමා කාලෙ වැඩි කරොත් උත්තරේ නිල් බිඳුවයි. උත්තරේ වැරදි. ඒ නිසා නිතරම මතක තියාගන්න තොග ඇනුම් කරන්නේ අපි අඩු නිසා, මදි නිසා. එහෙනම් අපි ඒ තොග අඩු අවස්ථාවේ නියම විදියට ඇනුම් කරන්න නම් අපි යන උපරිමයට. උපරිම පරිභෝජනයයි උපරිම පමා කාලයයි. උපරිම පරිභෝජනයයි උපරිම පමා කාලය තමයි වැඩි කරන්නේ. තේරුණාද? ඊළඟට අවම තොග මට්ටම. මිනිමම් ස්ටොක් ලෙවල්. අවම තොග මට්ටම කියන්නේ ව්‍යාපාරයක තොග වර්ග යම් මට්ටමකට වඩා අඩු වීමට ඉඩ නොතබන තොග මට්ටම නිදහස් වේ. ව්‍යාපාරයක තොග වර්ග යම් මට්ටමකට වඩා අඩු වෙන්න දෙන්නේ නැහැ. අපි තුමු ඒකක 5000ක් කියලා. 5000ට වඩා අඩු වෙන්න දෙන්නේ නැහැ. අඩු වෙන්න දෙන්නේ උපරිම 5000යි. 5000 වෙනකොට කොහොම හරි අලුතෙන් ඇනුම් කළ තොග ගෙන්න ගන්න ඕනේ. මොකද 5000ට වඩා අඩු වීම අවදානම් සහගතයි. 5000ට වඩා අඩු වෙනවා යනු අපි අවදානම් කලාපයකට ගමන් කරනවා සමානයි. ඒ නිසා අවම තොග මට්ටම කියන්නේ භාවිතයත් සමග තොග අඩු වෙද්දී එක්තරා මට්ටමක් දක්වා අඩු වීමට ඉඩ නොදෙන තොග මට්ටම තමයි අවම තොග මට්ටම කියන්නේ. 5000 නම් 5000. 5000ට වඩා අඩු වෙන්න දෙන්නේ නැහැ. එහෙනම් අවම තොග මට්ටම 5000යි. උපරිම තොගේ 50000ක් තියෙන්න පුළුවන්. 30000ක් කමක් නැහැ. 40ත් කමක් නැහැ. 30ත් කමක් නැහැ. 20000ත් කමක් නැහැ. 15000ත් කමක් නැහැ. 10000ත් කමක් නැහැ. 5000ත් කමක් නැහැ. 5000ට වඩා අඩු වෙන්න බෑ. ඒක තමයි අවම තොග මට්ටම කියන්නේ. අකණ්ඩව නිෂ්පාදන හෝ අලෙවි කටයුතු පවත්වාගෙන යාමට මෙම තොග මට්ටම පවත්වාගෙන යා යුතුයම වෙනවා.
අකණ්ඩව නිෂ්පාදන ක්‍රියාවලිය කරගෙන යන්න හෝ විකිණීමේ ක්‍රියාවලිය කරගෙන යාමට මේ මට්ටම අපි අනිවාර්යයෙන්ම හැමදාම රඳව ගන්නට ඕන. කොහොමද ඒක හොයන්නේ? මිනිමම් ස්ටොක් ලෙවල් එක හොයන්නේ. මිනිමම් ස්ටොක් ලෙවල් එක හොයන්නේ රීഓඩර් ලෙවල් එකෙන් අඩු කරනවා ඇවරේජ් යූසේජ් එක වැඩි කරලා ඇවරේජ් ඕඩර් ටයිම් එක. නැත්තම් සාමාන්‍ය තොග භාවිතය වැඩි කරනවා සාමාන්‍ය පමා කාලය. එහෙම තමයි එන්නේ. එතකොට අවම තොග මට්ටම අපි සිංහලෙන් ලිව්වොත් අතෝම සමානයි. අවම තොග මට්ටම සමානයි යලි ඇනුම් මට්ටම රීഓඩර් ලෙවල්. ඉස්සෙල්ලා අපි ගත්ත එක. යලි ඇනවුම් මට්ටම මේකෙන් අඩු කරනවා සාමාන්‍ය තොග භාවිතය නැත්නම් සාමාන්‍ය තොග පරිභෝජනය භාවිතය කොත් කමක් නැහැ. වැඩි කිරීම සාමාන්‍ය පමා කාලේ. හරිනේ, ඔක තමයි සූත්‍රය. නිතර මතක තියාගන්න අවම එකේදී යන්නේ ඇවරේජ් එක. අවම තොග මට්ටමේදී උපරිම පරිභෝජන හෝ අවම පරිභෝජන නෙවෙයි. එහෙම ක්‍රමයකට මතක තියාගන්න. අවම තොග මට්ටමේදී යන්නේ උපරිම හෝ අවම නෙවෙයි. සාමාන්‍ය. යලියනුම් මට්ටම තියෙනවනේ, යලියනුම් මට්ටම අඩු කරනවා සාමාන්‍ය තොග පරිභෝජනයයි සාමාන්‍ය පමා කාලයයි. නිතරම ඇවරේජ් එක මතක තියාගන්න. අවමේදී යන්නේ සාමාන්‍ය. හරිද? අවමේදී සාමාන්‍ය, උපරිමේදී යන්නේ උපරිම පරිභෝජනය. එහෙමනේ යන්නේ. එහෙනම් යලියනුම් මට්ටමින් අඩු කරනවා සාමාන්‍ය තොග පරිභෝජනයේ වැඩි කිරීම සාමාන්‍ය පමා කාලය. ඒ විදිහට ගත්තම එනවා අවම තොග මට්ටම. මෙන්න මේ ලෙවල් එක හැමදාම තියෙනවා. මේ ලෙවල් එක නොතිබුණොත් එහෙනම් බෆර් ස්ටොක් එක ආරක්ෂණ තොගයටත් අපිට හානි කරන්න වෙනවා. ආරක්ෂණ තොගයත් ගන්න වෙනවා. ආරක්ෂණ තොගයේ තියෙන හදිස්සියේ අපි තුමු වසංගත රෝග නිසා රටක් ලොක්ඩවුන් කිරීම, ස්වභාවික විපත්, සුනාමි, දීර්ඝකාලීන ගං වතුර, ඒ වගේ විශේෂිත අවස්ථාවක හෝ අනපේක්ෂිතව ඉල්ලුම තරංකරුවන් වෙළඳ පොලෙන් ඉවත් වීම මත අනපේක්ෂිතව ඉල්ලුමක් ඇති වුණොත් ඒ සෙසු තරංකරුවන්ට ගන්න බැරි වෙන්න ඒ ඉල්ලුම අපේ පැත්තට හරව ගන්න අන්න ටක් ගාලා ආරක්ෂණ තොග පාවිච්චි කරනවා. සාමාන්‍ය වැඩවලට පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා අවම තොග මට්ටම අපි අනිවාර්යයෙන්ම අකණ්ඩව ගෙනියන්නට ඕනේ. පැහැදිලිනේ? ඊළඟට අවම තොග මට්ටමට වඩා ගබඩාවේ තොගය පහළ ගියහොත් ඇතිවන ප්‍රතිපාක. අවම තොග මට්ටමට වඩා ගබඩාවේ තොගය පහළ ගියහොත් ඇතිවන ප්‍රතිපාක එකක් තමයි මෙහෙයුම් ක්‍රියාවලිය අකණ්ඩව සිදු කිරීමට නොහැකි වෙනවා. මෙහෙයුම් ක්‍රියාවලිය. එනම් කර්මාන්ත ශාලාවක නම් භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය නැහිටිනවා. වෙළඳ ව්‍යාපාරයක නම් විකිණීමේ ක්‍රියාවලිය ඇන හිටිනවා. පැහැදිලිනේ? දෙවැනි එක තමයි යන්ත්‍ර සූත්‍ර නිසි පරිදි භාවිතා කිරීමට නොහැකි වීමෙන් අක්‍රීය පිරිවැයක් දැරීමට සිදු වීම. අක්‍රීය පිරිවැයක්. ඉන්ඇක්ටිව් කොස්ට් එකක්. ඇක්ටිව් කොස්ට් එක නෙවෙයි, ඉන්ඇක්ටිව් කොස්ට් එකක්. මේ කියන්නේ දැන් යන්ත්‍ර සූත්‍ර වලට විශාල මුදලක් ආයෝජනය කරලා තමයි අපි අත්පත් කරගෙන තියෙන්නේ. තේරුණාද? ඒතර යන්ත්‍ර සූත්‍ර වලින් වැඩ ගන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. වැඩ ගන්නකොට ඒ යන්ත්‍ර සූත්‍රයෙන් නිපදවන නිමෙවුම් අලෙවි කරලා ඒකෙන් ලැබෙන ලාභයෙන් ප්‍රොෆිට් එකෙන් අපි යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්න යට කළ මුදල රීම්බර්ස් කරගන්න පුළුවන්. නැවත ආවරණය කරගන්න පුළුවන්. නමුත් අවම තොග මට්ටමටත් වඩා තොග අඩු නම් පස්සේ සම්පූර්ණ ආරක්ෂණ තොග පාවිච්චි කරන්නේ නැහැ නේ. එහෙනම් නිෂ්පාදන කටයුතු නතර කරන්න වෙනවා. නතර කරාම යන්ත්‍ර වැඩ කරන්නේ නැහැ. නමුත් ඒක මිලදී ගන්න අත්පත් කරගන්න යට කළ මුදලක් ඒක තියෙනවා. ඒක තමයි අක්‍රීය පිරිවැය කියන්නේ. ඒක දිගටම තිබුණොත් මොකද? දිගටම තිබිලා ආයතනයේ බංකොලොත් වල වැහුවොත් එහෙනම් යන්ත්‍ර වලට යට කළ සල්ලි අපිට මුදල් කරගන්න බැරුවම තමයි වහන්න වෙන්නේ. ඒක තමයි අක්‍රීය පිරිවැය කියන්නේ. එන්න ඒක මගහරව ගන්න නම් නිතරම අවම තොග මට්ටම පවත්වාගෙන යන්නම ඕනේ. තුන්වෙනි එක තමයි සේවකයින්ගේ උපරිම සේවා කාලයේ ප්‍රයෝජනගත නොහැකි වීමෙන් නිරර්ථක කාලය හෙළ යනවා. නිරර්ථක කියන්නේ අක්‍රීය කාලයම තමයි.
ඒත් අක්‍රිය කාලෙම තමයි නිරර්ථක කියන්නේ. තේරුණාද? සේවකයන්ගේ උපරිම සේවා කාලය ප්‍රයෝජනයට ගන්න නම් අඛණ්ඩව යන්ත්‍රාගාරයේ නිෂ්පාදන ක්‍රියාවලිය සක්‍රිය වෙන්න ඕන. රන් වෙන්න ඕන. නමුත් අවම තොග මට්ටම දක්වාම අඩු වුණාන් පස්සේ දැන් අපිට තොග පාවිච්චි කරන්න බෑ. මොකද පාවිච්චි කරන්න වෙන්නේ මීට වඩා හදිසි අවශ්‍යතාවලදී ගන්න තියෙන ආරක්ෂණ තොගය. ඒක අපි එහෙම ලේසියෙන් අත තියන්නේ නැහැ. එහෙමනම් මොකද වෙන්නේ? එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලිය යන හිටිනවා. එහෙනම් යන්ත්‍රත් වැඩ කරන්නේ නැතුව අක්‍රිය කාලයක් ඒවා තියෙනවා. අනිත් එක සේවකයන්ට පඩි ගෙවනවනේ. මොකද දැන් අමුද්‍රව්‍ය නැහැ. ඒ නිසා අපි දවස් 3කට වැඩ නවත්වන කියලා සේවකයන් පඩි නොගෙවන පඩි ගෙවන කොහොමද? එහෙනම් මොකද? අන්න ඒක තමයි නිරර්ථක කාලය කියන්නේ. අනවශ්‍ය පිරිවැයකුත් දරනවා ඒකෙදි. ඊළඟට හදිසි ඇනවුම් සපුරාලිය නොහැකි වීම. දැන් අපි කිව්ව තරඟකාරී ව්‍යාපාරයක් සමහරට සතියකට දෙකකට වහනවා. සමහර ඒගොල්ලන්ට කරදරයක් වෙලා මලගයක් වෙලා එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ යන්ත්‍රාගාරය අලුත් වැඩියා කරනවා. ඒ වගේ අවස්ථාවක ඒගොල්ලන්ගෙන් බහන්න ඉල්ලුම් කරපු ගනුදෙනු කරුවොත් අපි ළඟට එන්න පුළුවන් හදිසි ඇනවුම්. අන්න ඒව සපුරාලන්න නම් අඩු ගන්න අවම තොගයක් තියෙන්න එපා. තේරුණාද? ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ හදිසි ඇනවුම් සපුරාලන්න තියෙන අවස්ථාව අහිමි වෙන්න පුළුවන් අවම තොගේ නැතිවීම. ඊළඟට ව්‍යාපාරයට ඇනවුම් නොලැබී යාමෙන් විකුණුම් මහ ලාභ පහළයයි. එහෙනම් දැන් අවම තොගයත් අවසానයි. මින් එහාට තොග පාවිච්චි කරන්න බෑ. ඒ නිසා මොකද වෙන්නේ? ඇනවුම් ලැබෙන්නේ නැහැ. එද අපි සපයන්නේ නැහැනේ. ඇනවුම් ලැබෙන්නේ නැහැ කියන්නේ ව්‍යාපාරයේ විකුණුම් සහ ලාභ බිඳ වැටෙනවා පහළ යනවා. පැහැදිලිනේ? ඊළඟට ආරක්ෂක තොගයටද හානි සිදු වීමෙන් හදිසි තොග වුණතා සඳහා මුහුණ දිය නොහැකි වේ. සමහර විට නිෂ්පාදන ක්‍රියාවලිය එක දිගට ගෙනියන්න ඕන කමට ආරක්ෂණ තොගයක් දැන් පාවිච්චි කරනවා. ඒක කමක් නැහැ කියමුකෝ. ගැඩලුව මොකද්ද? ආරක්ෂණ තොගේ තියාගත්ත අරමුණු තියෙනවනේ. හදිසිම අවශ්‍යතාවයකට පාවිච්චි කරගන්න. එහෙම හදිසිම තොග අවශ්‍යතාවයක් වුණොත් ඒකට මුහුණ දෙන්න විදියක් නැහැ. හදිසිම තොග අවශ්‍යතාවයක් වුණොත් ඒකට මුහුණ දෙන්න විදියක් නැහැ. අන්න ඒක ලොකුම වාසියක් වෙනවා. ඊළඟට හදිසි තොග ඇනවුම් නිසා තොග පිරිවැහිලියයි. දැන් මේ වගේ අවම තොග මට්ටම දක්වාම තොග බැසගත්තොත් ආරක්ෂණ තොගයත් රැකගෙන සාමාන්‍ය මෙහෙයුම් කටයුතුත් පවත්වාගෙන යන්නට නම් හදිසි ඇනවුම් කරලා තොග ලබා ගන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම තොග පිරිවැහිලා යනවා. මොකද විශේෂයෙන්ම ඇනවුම් පිරිවැහිලා යනවා. වැඩි මිලකටයි ගන්න වෙන්නේ. ඒ වගේම ප්‍රවාහන පිරිවැය ඉහළ යනවා. කීප වාරයක් ප්‍රවාහන පිරිවැය දරන්න වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම තොග පිරිවැහිලා යනවා. මෙන්න මේ වගේ අවාසි ඇතිවෙන නිසා නිතරම අවම තොග මට්ටම අඛණ්ඩව ගබඩාවේ රඳව ගන්න සෑම කළමනාකරුවෙක්ම උත්සාහ කරනවා. සෑම ගබඩා කළමනාකරුවෙක්ම උත්සාහ කරනවා. පැහැදිලිනේ? ඊළඟට අපි බලමු උපරිම තොග මට්ටම මැක්සිමම් ස්ටොක් ලෙවල්. මේ උපරිම තොග මට්ටමකම සමහර දරුවන්ගේ වැරදි මතයක් තියෙනවා. ගබඩා ධාරිතාවයේ අනුව ගබඩාවේ රැස් කළ හැකි වැඩිම තොග ප්‍රමාණය කියන අර්ථයක්. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. නැත්නම් ගබඩාවේ අපි තුමු වහල දක්වා නැත්නම් සිවිලිම දක්වාම මුළු ගබඩා පරිස්සයෙන් පැක් කරන්න පුළුවන් තොගය තමයි උපරිම තොගය. සපුරා වැරදි. සමහර විට ගබඩාවේ මේ වගේ සයිස් එකක් නම් හරිද? මේකේ 3න් එකක තමයි භාණ්ඩ තැන්පත් කරලා තියෙන්නේ. ඕක තමයි උපරිම තොගය වෙන්නේ. තව ඕන තරම් ඉඳ තියෙනවා. ඒ නිසා අර මතය අයින් කරගන්න. හරිනේ? ඒක නෙමෙයි මේ උපරිම තොගය කියන්නේ. තොග සම්බන්ධ පිරිවැය අවමෝන පරිදි හා තොග යල්පැනීම හා නැශ්‍ය වීම අවමෝන පරිදි යම් ද්‍රව්‍යයකට අදාළ තොග ප්‍රමාණය යම් මට්ටමකට වඩා වැඩි වීමට ඉඩ නොතබන තොග මට්ටම තමයි මින් අදහස් කරන්නේ. නැත්නම් තොග සම්බන්ධ පිරිවැය අවමෝන පරිදි හා තොග යල්පැනීම හා නැශ්‍ය වීම අලාභ අවමෝන පරිදි යම් තොග චක්‍රයක් තුල නැත්නම් තොග චක්‍රීය කාලයක් තුල ගබඩාවක රැස් කරන වැඩිම තොග ප්‍රමාණය. ඒතර ඒ තොග ප්‍රමාණය රැස් කරාම තොග සම්බන්ධ පිරිවැය වැඩි වෙන්නේ නැහැ. යල්පැනීම සහ නැශ්‍ය වීම ඇති වෙන්නේ නැහැ. ඒ අවස්ථාවත් හීන වෙනවා. ඒක තමයි උපරිම තොගය කියන්නේ. ඒකම තමයි මේ වෙන විදිහට කියන්නේ. තොග සම්බන්ධ පිරිවැය අවමෝන පරිදි හා තොග යල්පැනීම හා නැශ්‍ය වීම අවමෝන පරිදි යම් ද්‍රව්‍යයකට අදාළ තොග ප්‍රමාණය යම් මට්ටමකට වඩා වැඩි වීමට ඉඩ නොදෙන
යම් මට්ටමකට වඩා වැඩි වීමට ඉඩ නොදෙන නැත්නම් ඉඩ නොතබන තොග මට්ටම තමයි විනිදාස් වෙන්නේ. හරිනේ. උපරිම තොග ඒකක 15000ක් නම් 15000ට වඩා වැඩි වෙන්න දෙන්නේ නැහැ. දැන් 5000 තීද්දි ඒක 8000 වෙන්න දෙනවා. 10000 දෙනවා. 13000 දෙනවා. 14000 දෙනවා. 15000 දෙනවා. 16000 වෙන්න දෙන්නේ නැහැ. අන්න එහෙම හරි මේකත් හරි මේ ක්‍රම දෙකක් ඉතින් දන්නවනේ එකම දේ කියන්න පුළුවන් ක්‍රම තියෙනවනේ. එහෙනම් තොග සම්බන්ධ පිරිවැවුම වෙන්නත් ඕනේ, යල්පැනීම් මානස්ය වීම අවම වෙන්නත් ඕනේ. ඒ මට්ටමින් එහෙනම් යම් ප්‍රමාණයකට වඩා තොග වැඩි වෙන්න දෙන්නේ නැති මට්ටම තමයි උපරිම තොග මට්ටම කියන්නේ. නැත්නම් මම ඉස්සෙල්ලා කිව්වා අනිත් පැත්තට කියන්න පුළුවන්. තොග සම්බන්ධ පිරිවැය අවම වන පරිදි සහ තොග යල්පැනීම් හා නැස්ය වීම අවම වන පරිදි යම් තොග චක්‍රයක් තුලදී රැස් කරන වැඩිම තොග ප්‍රමාණය තමයි උපරිම තොගය කියන්නේ. ඒක හොයන්න සූත්‍රයේ මැක්සිමම් ස්ටොක් ලෙවල් එක හොයන්නේ රීഓඩර් ලෙවල් එකයි රීഓඩර් ක්වොන්ටිටි එකයි එකතු කරනවා. එකතු කරලා එකෙන් අඩු කරනවා මිනිමම් යූසේජ් එකයි ඒ වගේම මිනිමම් ඕඩර් ටයිම් එකයි මොකද කරන්නේ? වැඩි කරනවා. තේරෙනවද? රීഓඩර් ලෙවල් එක යලියනුම් මට්ටමට යලියනුම් ප්‍රමාණය එකතු කරලා ඒ එන උත්තර දෙකෙන් අඩු කරනවා අවම භාවිතයයි අවම පමා කාලයයි වැඩි කරලා. තේරෙනවද? අවම භාවිතය අවම පමා කාලයයි වැඩි කරලා. එතකොට මේක අපි සිංහලෙන් ගත්තොත් උපරිම තොග මට්ටම සමානයි රීഓඩර් ලෙවල්. යලි ඇනවුම් මට්ටම ධන යලි ඇනවුම් ප්‍රමාණය. අඩු කිරීම මේ දෙකෙන් අඩු කරනවා අවම භාවිතය කියන අවම පරිභෝජනයම දෙකම එකයි. අවම භාවිතය වැඩි කිරීම අවම පමා කාලය පුරුතු කාලය. ඕමයි. දැන් මේ තොග මට්ටම් වලින් ගණන් හදන්නම් පටල ගන්න එපා. මට මතක තියෙන මෙහෙම උපරිම තොගය නම් දැන් මේ මට්ටම් දෙක මතක දෙන්න පුළුවන්. උපරිම තොග හැද්දී යලි ඇනවුම් මට්ටමයි යලි ඇනවුම් ප්‍රමාණය අපි බට් කරගන්නවා. යලි ඇනවුම් මට්ටමයි යලි ඇනවුම් ප්‍රමාණය ආර්ථික ඇනවුම් ප්‍රමාණය දෙකම එකතු කරගන්නවා. එකතු කළ උපරිමේදී අඩු කරන්නේ අවමෙන් කියලා මතක තියාගන්න ප්‍රතිවිරුද්ධයකින්. උපරිම නම් ප්‍රතිවිරුද්ධය. උපරිමේදී අපි ගන්නෙ අවම තොග පරිභෝජනයේ වැඩි කිරීම අවම පමා කාලේ. හරිනේ? අර යලි ඇනවුම් තොග මට්ටමයි යලි ඇනවුම් ප්‍රමාණය දෙකම එකතු කරගෙන තමයි අවම පමා කාලය වැඩි කරන අවම පරිභෝජනය. ඒකවල තමයි උපරිම තොග මට්ටම එන්නේ. අවම තොග මට්ටම කොහොමද ගත්තේ? යලි ඇනවුම් තොග මට්ටමෙන් අඩු කරනවා මොකද්ද? සාමාන්‍ය. නිතරම අවවේදී යන්නේ සාමාන්‍ය. යලි ඇනවුම් තොග මට්ටමෙන් අඩු කරනවා සාමාන්‍ය තොග භාවිතයයි සාමාන්‍ය පමා කාලයයි. සාමාන්‍ය තොග භාවිතය සාමාන්‍ය පමා කාලය. නිතර මතක තියාගන්න අවම තොග මට්ටමේදී ගන්නේ සාමාන්‍ය. උපරිමේදී ගන්නේ ප්‍රතිවිරුද්ධයක අවම. ඕව පටල ගන්න එපා. හරිද? එතකොට යලි ඇනවුම් මට්ටම රියෝඩර් ලෙවල් එක යලි ඇනවුම් මට්ටමේදී අපි යලිත් ඇනවුමක් කරන්නේ තොග නැති නිසා. තොග මදි නිසා. එහෙනම් අපි ඒකට යන්නේ උපරිම. මොකද්ද? උපරිම තොග පරිභෝජනය වැඩි කරනවා උපරිම පමා කාලේ. එහෙම තමයි යලි ඇනවුම් මට්ටම එන්නේ. එහෙම මතක තියාගන්න. පැහැදිලිද? ඊළඟට උපරිම තොග මට්ටම ඉක්මවා තොග රැස් කිරීමේ ප්‍රතිපාක. උපරිම තොග මට්ටම ඉක්මවා තොග රැස් කිරීමේ ප්‍රතිපාක. එකක් තමයි යල්පැනීම් හා නැස්ය වීම ලාභ ඉහළ යාම. යල්පැනීම් හා නැස්ය වීම ලාභ ඉහළ යනවා. තේරුණාද? උපරිම තොග මට්ටම ඒකක 25000ක් නම් 30000ක රැස් කරොත් 5000 වැඩි. මොකද ඒ තොග චක්‍රය තුල උපරිම පාවිච්චි වෙන්නේ 25000යි. අර ඉතුරු 5000 පාවිච්චි වෙන්නෙම නැහැ. එන අනිවාර්යයෙන්ම යල්පනිනවා නැස්ය වෙනවා. තේරුණාද? දෙවෙනි එක තමයි තොග නඩත්තු පිරිවෙ හෙල යනවා. 25000 නම් පවත්වගෙන යන්න ඕනේ. 30000ක් ගත්තගෙන අතිරික්ත 5000ක් අපි පවත්වගෙන යන්න
අතිරේක පිරිවැයක් දානවා. තොග රඳවා ගැනීම පිරිවැයක් දානවා. ඒකත් අපරාධයක්. ඊළඟ එක තමයි කාරක ප්‍රාග්ධන දුෂ්කරතා ඉහළ යනවා. ඇයි? අනවශ්‍ය තොගයක් පවත්වාගෙන යන්න නඩත්තු කරන්න මුරකරු වැටුප්, ඒ වගේම තොග මෙහෙයුම් වියදම්, තොග වලට සතුන්ගෙන් ආරක්ෂා කරගන්න විවිධ උපකරණ සවි කරන්න, ලිපිඩව් වියදම්, ඒ වගේ අනවශ්‍ය වියදමක් දරනවා කියන්නේ සාමාන්‍ය දෛනික ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය තමයි මොකද වෙන්නේ? හිඟ වෙන්නේ. අන්නේ කාරක ප්‍රාග්ධනයට බලපෑමක් ඇති වෙනවා. දැන් ඒ අනවශ්‍ය තොගේ නොතිබුණා නම් එදිනෙදා ව්‍යාපාර කරගෙන යාමට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය සපුර ගන්න පුළුවන්. දැන් මේකෙදි බෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට තොග වංචා සිදුවීමේ අවදානමත් වැඩි වෙනවා. මොකද අනවශ්‍ය ලෙස තොග රැස් කරලා තියෙනවා කියන්නේ තොග භාවිතා වෙනවා. තොග අපිට පේන ගොඩක් අනවශ්‍ය ආකාරයෙන් තියෙනවා. ඒ තොග තියෙනවා දකින්නකොට ආයතනෙම සේවකයන්ට පවා සමහරට මුරකරුවට පවා හිතෙන්න පුළුවන් දැන් මේව පරණ වෙලා තියෙන මේව වැඩක් නැති වෙයි මේව විසි කරලා දායි කියලා අරන් යන හිතෙනවනේ. සොරකමක් කරන්න හිතෙනවා. නමුත් එහෙම තොග අනවශ්‍ය ලෙස අතිරික්ත ලෙස තොග රැඳෙනවා කියලා දැනෙන්නේ නැත්නම් අපි ඒවට අත දාන්න බෑ. තේරෙනවද? අන්නේ වාසිත ඒ නිසා නිතරම උපරිම තොගේම තමයි අපි මේන්ටේන් කරන්න ඕනේ. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟට බලමු ප්‍රධාන තොග මට්ටම් ප්‍රස්ථාරගත කිරීම. ඔව්. මොකද්ද මේ ප්‍රස්ථාරය? මේක තමයි තොග මට්ටම් විස්තර කරන ප්‍රස්ථාරය. නැත්තම් තොග ගබඩාවක තොග පරිභෝජන ශීඝ්‍රතාවය පෙන්눔 කරන ප්‍රස්ථාරය. ගබඩාවක තොග පරිභෝජන ශීඝ්‍රතාවය පෙන්눔 කරන ප්‍රස්ථාරය. හරිද? දැන් මේ තිරස්සක්ෂේ තියෙන මොනවද? කාලය. ඒක තේරෙනවද? තිරස්සක්ෂේ තියෙන කාලය. සිරස්සක්ෂේ තියෙන මොකද්ද? තොග මට්ටම් ස්ටොක් ලෙවල්. හරිද? ස්ටොක් ලෙවල්. එතකොට මේ ROL කියන්නේ මොකද්ද? රීഓඩර් ලෙවල්. යලි ඇනවුම් මට්ටම. යලි ඇනවුම් මට්ටම. යලි ඇනවුම් මට්ටම. හරිනේ? එතකොට මේ තියෙන්නේ මොකද්ද? Q1 වලින් Q1 කියන්නේ අවම තොග මට්ටම. මෙතන තියෙන්නේ අවම තොග මට්ටම. කෙටියෙන් ලියන්නම් මම අවම තොග මට්ටම. මේ තියෙන්නේ Q2 කියන්නේ අපි ලිව්ව අතරනේ යලි ඇනුම් මට්ටම. Q3 කියන්නේ මොකද්ද? උපරිම තොග මට්ටම. හරිද? එතකොට මේ Q4 කියන්නේ මොකද්ද? ආරක්ෂණ තොගය. ආරක්ෂණ තොගය. ආරක්ෂණ තොගය. දැන් සමහර අය වරද්දව තේරුම් ගන්නවා මේක අවම තොගය කියලා කියනවා නෑ. මේක ආරක්ෂණ තොගය. මේ ආරක්ෂණ තොගයේ උඩ සීමාව තමයි අවම තොග මට්ටම කියන්නේ. අවම තොග මට්ටමේ යට සීමාව තමයි නම් ආරක්ෂණ තොගය කියන්නේ. ඒක හරියට තේරුම් ගන්න. ආරක්ෂණ තොගය තමයි මේ මම ඉතලක් දාලා තියෙන්නේ මේ උසින් පෙන්වන්නේ ආරක්ෂණ තොගය. ආරක්ෂණ තොගයේ උඩම ලෙවල් එක තමයි අවම තොග මට්ටම. එහෙනම් අවම තොග මට්ටමේ පල්ලෙහා කොටස තමයි ආරක්ෂණ තොගය කියන්නේ. තේරුණාද? එතකොට දැන් මෙහෙම නෙවෙයි මේ නිල් පාට රේඛාවෙන් පෙන්눔 කරන්නේ මේ අර මේ කීයද දැති වගේ යන්නේ x කියන්නේ මොකද්ද? තොග මේ x කියලා තියෙන තොග පරිභෝජන ශීඝ්‍රතා වක්‍රය. මේකට කියන්නේ තොග පරිභෝජන ශීඝ්‍රතා. ශීඝ්‍රතාවය නැත්නම් ශීඝ්‍රතා වක්‍රය තමයි පෙන්눔 කරන්නේ. තොග පරිභෝජන ශීඝ්‍රතාවය කියන්නේ තොග පාවිච්චි වන තොග භාවිතා කරන වේගය දක්වන වක්‍රය. තේරුණාද? එතකොට මේ තියෙන්නේ කාලය, මේ තියෙන තොග මට්ටම්. ඒතර උඩම තියෙන උපරිම තොග මට්ටම අපි නිකන් හිතමු ඒකක 30000ක් කියලා. ඒකක 30000 උපරිම තොග මට්ටම. අපි මේකක 10000 අවම තොග මට්ටම. එහෙනම් ඒකක 20000 යලිනු මට්ටම. හරිද? දැන් මෙන්න මේ තියෙන මේ T කියන්නේ මොකද්ද? තොග චක්‍රය. තොග චක්‍රය.
තොග චක්‍රය. නැත්නම් චක්‍රීය තොග කාලය. චක්‍රීය කාලය. මොකක්ද ඒ කියන්නේ? තොග චක්‍රයක් නැත්නම් චක්‍රීය කාලය කියන දරුවනේ යම් තොගයක් ඇනවුම් කර ලබාගෙන නැවත අත්පත් කර ගැනීමක් කරනකම් පාවිච්චි කරන කාලය. තොගයක් ඇනවුම් කර ලබාගෙන නැවතත් අත්පත් කර ගැනීමක් කරන තේ පාවිච්චි කරන කාලය තමයි තොග චක්‍රය කියන්නේ. නැත්නම් චක්‍රීය කාලය කියන්නේ. ස්ටොක් සයිකල්. එහෙමත් නැත්නම් තොග මිලදී ගැනීම දෙකක් අතර කාලය. තොග මිලදී ගැනීම දෙකක් අතර කාලය තමයි තොග චක්‍රය නැත්නම් චක්‍රීය කාලය කියලා කියන්නේ. අපි හිතමු මේ වගේ ඔබේ නිවසට අපි හිතමු කිරිපිටි මිලදී ගන්නවා. ඔබ කිරිපිටි ගන්නේ සති දෙකකට සැරයක්. සති දෙකට කිරිපිටි පැකට් ඔබ 5ක් ඇති කියන්නකෝ. 5ක් ගන්න සති දෙකට එහෙනම් මාසේ මුල ගත්ත නැවත ගන්නේ 15 වෙනිදා. 15 වෙනිදා වෙනකම් මේ කිරිපිටි පැකට් 5 පාවිච්චි කරනවා. ඊට ඉස්සෙල්ලා ඉවරන සාමාන්‍යයෙන් ගන්නේ 15 වෙනිදාම කියලා හිතන්න. එහෙනම් අන්න ඒක තමයි ඒ මාසේ පළවෙනිදාත් 15 වෙනිදාත් අතර තමයි එක තොග චක්‍රය. ආයි 15 වෙනිදා ගන්නකොට අර ඉවරයි. එහෙනම් 15 වෙනිදා 30 වෙනකම් ආයි පාවිච්චි කරනවා. එහෙනම් 15 ති එක තොග චක්‍රයක්. දැන් තේරුණාද කියන එක? කිසියම් තොගයක් මිලදී අරගෙන භාවිතා කරනවා නැවත ඉවරුණන් පස්සේ ගන්නවා. එහෙනම් ඒ තොග මිලදී අරන් පාවිච්චි කරලා හමාර වෙලා නැවත මිලදී ගන්න අතර කාලය තමයි තොග චක්‍රය කියන්නේ. තේරුණානේ? මේ T1 වලින් කියන්නේ පමා කාලය, පොරොත්තු කාලය. එක්කෝ පමා කාලය නැත්නම් ඇනවුම් කාලය. ඇනවුම් කාලය. එක්කෝ පමා කාලය, එක්කෝ ඇනවුම් කාලය. තේරුණානේ? එතකොට මේ තියෙන තොග චක්‍රයක්. හරිනේ? ඊළඟට දැන් මේ කියන්නේ තොග ඇනවුමක් කරලා යම් කාලයක් ගත වෙනව නෙන්න ඒ කාලය තමයි පොරොත්තු කාලය. නැත්නම් ඇනවුම් කාලය කියන්නේ. තේරුණාද? එතකොට අපි මේක ටිකක් විග්‍රහ කරමුකෝ. දැන් ව්‍යාපාරයේ පවත්වගෙන තොග මට්ටම් දිහා බලලා උපරිම තොගය, අවම තොගය දිහා බලලා සහ හදිසි අවශ්‍යතා ඇතිවීමේ සම්භාවිතාව ගැන හිතලා ආරක්ෂණ තොගයක් තීරණය කරනවා. ඒ ආරක්ෂණ තොග අපි තුමු ඒකක 10,000 කියලා 10,000 තමයි මේ පින්නුම් ගන්න. එහෙනම් 10,000ට තමයි අවම තොග මට්ටම කියන්නේ. ආරක්ෂණ තොගේ 10,000යි. එහෙනම් අවම තොග මට්ටම කියන ආරක්ෂණ තොගේ මේ උඩ ලෙවල් එක. ඒ කියන්නේ 10,000ට වඩා තොග අඩු වෙනවා කියන්නේ අපි ආරක්ෂණ තොගේ පාවිච්චි කරනවා. හරිද? එහෙනම් අවම තොග මට්ටමේ යට තියෙන ආරක්ෂණ තොගේ. ආරක්ෂණ තොගේ උඩ මට්ටම තමයි අවම තොග මට්ටම කියන්නේ. හරිද? මේක තොග භාවිතයත් සමග තොග අඩු වෙද්දී නැවත යලිත් ඇනවුමක් කළ යුතුයි කියලා තීරණය කරන මට්ටම තමයි යලිනුම් මට්ටම කියන්නේ. මේක උපරිම තොග මට්ටම. ඒ කියන්නේ මේ ඉරෙන් එහාට තොග රැස් කරන්නේ නැහැ. රැස් කරොත් පාඩුයි. තොග නඩත්තු වියදම් විශේෂයෙන්ම වැඩි වෙනවා. ඇනවුම් පිරිවැය වැඩි වෙනවා. යල්පැනීම ඉහළ යනවා. නැෂ්‍ය වීම ඉහළ යනවා. පාඩුයි. මින් හැට යන්නේ නැහැ. හරි. එතකොට අපි නිකමට හිතමු මේ තියෙන්නේ 30000 කියලා. මේ තියෙන්නේ 30000. ඒකක 30000. හරි? ඒකක. ස්ටොක් ලෙවල් ඒකක. මේ තියෙන්නේ ඒකක. ඒකක. අපි හිතමු මෙතන තියෙන්නේ 20000 කියලා හිතන්නකෝ. 20000. ඒකක 20000යි. මෙතන තියෙන්නේ ඒකක 10000යි. උපකල්පනයක් රයිට්. දැන් එහෙනම් මේ තියෙන දින එක්කෝ සති එක්කෝ මාස. මේ පැත්ත අපට ඕන නම් මේ ප්‍රස්ථාර අඳිනකොට දින වලින් කරන්න පුළුවන්. දින වලින් කරන්න බෑ. දින වලින් කරොත් එහෙම දැන් දින අපි හිතමු 400ක් විතර දැම්මොත් එහෙම කිලෝමීටරයක් විතර මේ ප්‍රස්ථාර අඳින්න එපේ. ඒ නිසා එහෙම දාන්නේ එක්කෝ සති වලින් නැත්තම් මාස වලින් තමයි මේක යන්නේ. එතකොට මේ පළවෙනි දිනේ වන විට තොගේ රැස් කරලා තියෙන උපරිම තොගේ 30000යි. දැන් මොකද වෙන්නේ? දැන් මේ තියෙන මේ දින 1 2 3 කිලෝම යනවා. නැත්නම් සති 1 2 3 යනවා. යනකොට මේ තොග පාවිච්චි කරනවානේ. තොග අඩු වෙනවා. තේරෙනවද? මේ තියෙන තොග අඩු වීම මේ. දැක්කද? මේ තියෙන තොග අඩු වීම. දැක්කද? තොග අඩු වීම. දැක්කද? එහෙනම් භාවිතයත් සමග තොග අඩු වෙනවා. එහෙනම් මේ වගේ මෙයට යන්නේ අඩු වෙනවා.
අපි නිකමට හිතමු මෙදා යම් මාසෙක අපි හිතමු 15 වෙනිදා කියලා. දිනේ 15. හරිද? එහෙනම් 15 වෙනිදා වන විට 15 වෙනිදා වන විට 15 මෙන්න මේ දිනේ. මම කඩේරින් පෙන්නන්නේ. මෙන්න මේ දිනේ. අපි නිකමට හිතමු 10 වෙනිදා කියලා. 10 වෙනිදා. එහෙනම් මේ තොගේ භාවිතා කරනකොට අඩු වෙනවා. නිෂ්පාදන ආයතනයක නම් නිෂ්පාදන ක්‍රියාවලියට යොමු කරන්න නිකුත් කරනවා. අලෙවි කරන ආයතනයක නම් විකිණීම සඳහා නිකුත් කරනවා. එහෙම නිකුත් කළා මෙන්න මේ 20000 මට්ටමට එනවා මෙදාට. කවද්ද 10 වෙනිදා. 10 වෙනිදා. හරිද? 10 වෙනිදා තමයි යලි එනුමක් කරන්න ඕනේ. එහෙනම් භාවිතය සමග තොග අඩු වෙද්දී 10 වෙනිදා යලි එනුම මට්ටමට ආපු ගමන් මොකද කරන්නේ? අන්න ඕඩර් එකක් කරනවා. එනුමක් කරනවා. ඇනුමක් කළාට එදාම එන්නේ නැහැ. අපි හිතමු පොරොත්තු කාලේ දවස් 5යි. දවස් 5කට පස්සේ තමයි එන්නේ. එහෙනම් මේ මෙන්න මෙදා තමයි තොග ලැබෙන්නේ. මේ තියෙන 15. ඒ 15 ලැබුණම මොකද වෙන්නේ? නැවත තොගය උපරිම තොගය කරා ගමන් කරනවා. අපි ඇනුම් කරපු තොගය 15 ලැබෙනවා. නැවත උපරිමය කරා ගමන් කරනවා. ඒක තමයි පෙන්වු කරන්නේ. මේ දක්ව මෙන්න අඩු වුණා. දැන් මෙතනදී ඕඩර් කරාට එදා ලැබෙන්නේ නැහැ. එහෙනම් තව දවස් 5ක් යනවා. එහෙනම් ඒ දවස් 5ට මොකද වෙන්නේ? තොග පාවිච්චි වෙනවා. අඩු වෙනවා. අඩු වෙලා 15 වෙනිදා ලැබුණාම මොකද වෙන්නේ? නැවත තොගේ ඉහළ යනවා. එහෙනම් මෙන්න මේ කාලේ මොකද්ද? මෙන්න මෙතන අත කාලේ. මේ වගේම පොරොත්තු කාලේ. මේ දින පොරොත්තු කාලේ. හරිනේ. ඊට පස්සේ නැවත මොකද වෙන්නේ? නැවත තොග පාවිච්චි කරනවා. දින සති මාස යනවා. යනකොට ආයි මෙතනට එනවා. මෙතනදී ROL මට්ටමට ඇවිල්ලා යලි ඇනුම් මට්ටමට ඇවිල්ලා ආයි ඇනුමක් කරනවා. හරිද? ඇනුම කරන්නේ මෙන්න මෙතන දිනයක් හිතා ගන්නකො. ඇනුම කළාට තොග ලැබෙන්නේ මෙන්න මේ දිනේදී. මේ දිනේදී ඇනුම් කරනවා. නමුත් තොග තවත් අඩු වෙනවා ඒක ලැබෙනකන්. එහෙනම් මෙතනදී ලැබුණම නැවත උපරිම තොගය කරා යනවා. එහෙනම් මේ කාලේ මොකද්ද? මෙතන වගේ පොරොත්තු කාලේ. ඉතින් පොරොත්තු කාලේ වෙන්නේ විදිහටයි. ආයි භාවිතය සමග තොග අඩු වෙනවා. අඩු වෙලා මොකද කරන්නේ? මෙන්න මේ මට්ටමේදී යලිත් ඇනුම් කරනවා. ඒත් අඩු වෙනවා. එනවා. ඒතර මෙතන පොර්තුගාලයක් තියෙනවා මේ. තේරෙනවද? මේ මෙතන පොර්තුගාලයක්. මෙතනදී එහෙනම් මෙන්න මේ දිනේදී ලැබෙනකොට නැවත යනවා. ආයි අඩු වෙනවා. ඔක තමයි තොග පරිභෝජන වක්‍රය කියන්නේ. බොහොම සරලයි. හරිද? එතකොට මේක තොග චක්‍රය මතකනේ. අපි මෙදා මිලදී ගත්තා 30000ම. පාවිච්චි කරා. ආයිත් ඊට පස්සේ තොග අඩු වුණාම ඇනුම් කරලා මෙදාට එනවා. මෙදාට 30000ම ගන්න නැහැ. මොකද යලි ඇනුම් ප්‍රමාණය කියන්නේ ඊට අඩු එකක් නේ. එහෙනම් යලි ඇනුම් ප්‍රමාණය ඇනුම් කරලා ගත්තම නැවත තොග උපරිම තොගය කරා යනවා. එහෙනම් මේ තියෙන මෙදා පළවෙනි දවස ගත්ත ඊළඟ දවස මේ. එහෙනම් මේක තොග චක්‍රය. මෙදා ගත්තම උපරිමයට ගියා. ආයෙම අඩු වෙනකොට මෙදා ඕඩර් කරනවා. මෙදා මිලදී ගන්නවා. එහෙනම් අන්න තව කාලයක්. මේ තියෙන තොග චක්‍ර. තොග ඒ කියන්නේ තොග මිලදී ගැනීම දෙකක් අතර වාර මේ කාලේ. ඊළඟට මේ තියෙන්නේ මොකක්ද? මේ තියෙන්නේ පොරොත්තු කාල ඉල්ලුම මේ Q6 කියලා කියන්නේ. පොරොත්තු කාල ඉල්ලුම. එයම කියන්නේ දැන් මෙතනදී ඕඩර් කළාට අපි නිකමට හිතුව මෙතනදී ඕඩර් අපි හිතුව මේ දිනේ අපි හිතමු 25 කියලා හිතන්නකෝ 25. නමුත් ලැබෙන්නේ 30 වෙනිදා. දවස් 5ක් යනවා. හරි පොර්තුගාලේ දවස් 5යි මම මේකේ පින්න දවස් 5ක්නේ. එහෙනම් 25 ඕඩර් කරාට ලැබෙන්නේ 30. 30 ලැබුණම තවත් තොග අඩු වෙලා. 25 ඕඩර් කළාට ලැබෙන්නේ 30නේ. 30 වන විට තොග තවත් අඩු වෙලා. එහෙනම් මෙන්න මේ 25ත් 30ත් අතර දින 5කදී තොග පාවිච්චි කරන්න වෙනවා. පොරොත්තු කාලයේ තුල තොග පාවිච්චි කරන්න වෙනවා. එහෙනම් පොරොත්තු කාලයේ තුල තොග වලට ඉල්ලුමක් ඇති වෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. මේ උසින් පෙන්වු කරන්නේ ඒකයි. පොරොත්තු කාල ඉල්ලුම. මේක තමයි පොරොත්තු කාල ඉල්ලුම. මේක තමයි පොරොත්තු කාල ඉල්ලුම. මේක තමයි පොරොත්තු කාල ඉල්ලුම. හරිද? ඊළඟට මේ මොකද්ද තියෙන්නේ Q5 කියලා. මේ තියෙන යලි ඇනුම් ප්‍රමාණය ඔබට පේනවා. දැන් මෙදා ඇනුම් කළා ලැබෙන්නේ නැහැ දවස් 5ක් ගිහලා ලැබෙන්නේ පොරොත්තු කාලේ දවස් 5යි. ලැබුණම නැවත උපරිම තොගය කරා යනවානේ. එහෙනම් මේ උපරිම තොගය කරා ගියමුකෝ. මේ අඩු වෙච්ච තොගය අපි ගෙන්නුවා. ඒ ගෙන්නපු ප්‍රමාණය මොකද්ද? යලි ඇනුම් ප්‍රමාණය. එහෙනම් මෙන්න මේ තියෙන්නේ යලි ඇනුම් ප්‍රමාණය. නැත්නම් ආර්ථික ඇනුම් ප්‍රමාණය කියන්නේ ඕක තමයි. යලි ඇනුම් ප්‍රමාණය තමයි තියෙන්නේ.
යැලෙනු ප්‍රමාණය. ඔච්චරයි. මෙන්න මේ තොග සම්බන්ධ ප්‍රස්ථාරයකට අපිට විභාගෙ දෙන්න පුළුවන් උපරිම ගැටලු ටික ඔක්කොම ටික ඔක තියෙන ගොනු කරලා. ඔය ටික තමයි දැනගන්න තියෙන්නේ. තේරුණාද? අපි තවදුරටත් ඕනනම් මේක විස්තරයක් කරන්න පුළුවන් මේ විදියට. මේ තියෙන්නේ ටයිම් එක, මේ තියෙන්නේ ප්‍රමාණය ක්වොන්ටිටි. හරිනේ. මම ඉස්සෙල්ලා වගේ ඇන්දුත් මෙතන උපරිම තොගය මෙතන දින්න පුළුවන් අපිට අවම තොග මට්ටම මේ තියෙන්නේ යැලෙනු මට්ටම. හරිනේ. මෙතන උපරිම තොග, මෙතන යලි ඇනවුම් මට්ටම, මෙතන අවම තොග මට්ටම. එහෙනම් මේක ආරක්ෂණ තොගය. එතකොට දැන් මේ තියෙන්නේ පළවෙනි දවසේ ගබඩාව රැස් කර වැඩිම තොග ප්‍රමාණය. භාවිතයත් සමග මොකද වෙන්නේ? තොග අඩු වෙනවා. තේරුණාද? මෙතනදී ඕඩර් කරනවා. ඕඩර් කරාම ලැබෙනවා මෙතනදී. මෙතනදී ඕඩර් කරා ලැබෙන මෙතන. එහෙනම් මෙන්න මෙතන තියෙනවා පරාසයක්. මේක තමයි අපි කිව්වේ මොකද්ද? පොරොත්තු කාලය කියලා. පොරොත්තු කාලය. මතකයිනේ? පොරොත්තු කාලය. ඊට පස්සේ නැවත උපරිමයට ගිහලා නැවත මොකද වෙන්නේ? නැවත අඩු වෙනවා. කොහොම යනවා. ඊට පස්සේ මෙහෙම අඩු වෙනවා. මෙහෙම යනවා. මේක එතකොට තොග පරිභෝජන ශීඝ්‍රතා වක්‍රය. නැත්නම් තොග භාවිත වක්‍රය. තොග භාවිත වක්‍රය. හරිද? දැන් මතකද මේ අර මෙන්න මේ කාලේ දැන් මේ තියෙන හරස් මෙන්න මේ කාලේ තොග චක්‍රය. මේ කාලේ තොග චක්‍රය. මේක තොග චක්‍රය. දැන් උඩ පෙන්න මේ තොග චක්‍ර වෙනස් නේද? දැන් ඉස්සෙල්ලා ප්‍රශ්නය අපි බැලුවට තොග චක්‍ර සමාන වගේනේ. මේ කාලේ මේකට සමාන. මේ බොහෝ දුර සමානයි. මේක වෙනස්නේ. ඇයි මේ වෙනස? ඔන්නෝක හොඳට තේරුම් ගන්න. ඇයි මේ වෙනස? ඇයි මේ වෙනස? ඇයි මේ වෙනස? දැන් හරියට මේ යලියනුම් මට්ටමේදී ඇනෝම් කරලා පොරොත්තු කාලේ දවස් 10 කියනකො දවස් 10 තුල ලැබුණොත් හැම අවස්ථාවෙම ඇනෝම් කරන්නේ මෙන්න මෙහෙම හිතන්නකෝ. හැම අවස්ථාවෙම ඇනෝම් කරන්නේ මේ මට්ටමේදී යලියනුම් මට්ටමේදී. හරිද? හැම අවස්ථාවෙම පොරොත්තු කාලේ දවස් 10න් තොග ලැබෙනවා. ලැබෙනවා නම් මෙන්න මේ කාල සමාන. තේරුණාද? එහෙම නොවේ නම් මේ ප්‍රස්ථාරය මේක සමාන වෙන්නේ. සමාන වෙන්නේ. දැන් ඉස්සෙල්ල ප්‍රස්ථාර උනේ ඒකයි. යැලෙනුම් මට්ටමේදී ඇනෝම් කළා පොරොත්තු කාලේ දින 5ද 10ද වෙලාවට ආව හැම ඒ නිසා මේ තොග චක්‍රීය කාලේ සමාන. මේක වෙනස්. මෙතන උනේ මොකද උනේ? මෙතන උනේ ඇත්තටම මෙතන උනේ යැලෙනුම් මට්ටමේදී අපි ඇනෝම් කරලා නැහැ. ඒකයි උනේ. යැලෙනුම් මට්ටමට පල්ලෙහාට ගිහලා තමයි ඇනෝම් කරන්නේ. සමහර මෙන්න මේ හරියට තමයි ඇනෝම් කළේ. තේරෙනවද? මේ හරියට තමයි ඇනෝම් කළේ. ඒක එහෙනම් එක්ක මේක යැලෙනුම් මට්ටමට ගිහිල්ලා තවත් තොග පාවිච්චි කරන් පස්සේ තමයි ඇනෝම් කළේ. ඒ නිසා තවත් දික් වුණා. තවත් තොග අඩු වුණා. හරිනේ? යැලෙනුම් මට්ටමදී ඇනෝම් කළා නම් කලින් ලැබෙනවනේ. ඊටත් පස්සේ ඇනෝම් කළේ. එහෙනම් තවත් තොග අඩු වෙනවනේ. ඒ නිසා තමයි පළල් වෙන්නේ. එහෙම නැත්නම්
යලියනුම් මට්ටමේදී ඇනවුම් කළාට පොරොත්තු කාලේ දික් වුණා. එහෙම වෙන්න පුළුවන්. පොරොත්තු කාලේ දවස් 10ක් කියලා ඉස්තුවට ගම් වතුර ගැලීමක්. බහඬ ප්‍රවාහන යන හිටලා එන්න විදියක් නැහැ. නැත්තම් ඇඳිරි නීතිය දාලා දවස් කීපයක්. බහඬ ගෙන්නන්න විදියක් නැහැ. අන්න අනපේක්ෂිතව පොරොත්තු කාලේ දික් වෙලා. හරිද? පොරොත්තු කාලේ දික් වුණත් මේ වැඩේ වෙනවනේ. මෙතනදී ඕඩර් කරාට ලැබෙන්නේ දවස් 10 නේ දවස් 20ක් ගිහිල්ලා. මොකද මේක දික් වෙනවා. එහෙනම් මේ වගේ තොග චක්‍රේ පළල් වෙන්න හේතු දෙකයි. එකක් මොකද්ද? එකක් යලෙනුම් මට්ටමේදී ඇනවුම් නොකිරීම. යලෙනුම් මට්ටමට ඇවිල්ලා තවත් කාලයක් ගිහිල්ලා තමයි ඇනවුම් කරන්නේ. දෙවෙනි එක යලෙනුම් මට්ටමේදී ඇනවුම් කළත් පොරොත්තු කාලය අනපේක්ෂිතව දික් වුණා. තුන්වෙනි හේතුව මොකද්ද? දෙකම එකවර වෙන්න පුළුවන්. පහුවෙලත් තමයි ඇනවුම් කළේ පොරොත්තු කාලයක් දික් වුණා. ඒ නිසා තමයි මේ වගේ පළල් වෙන්නේ. තේරුණාද? දැන් මේක කෙට්ටු වෙලා නෙමෙයි. මේක පටුයි. මේක පළල් මේක පටු. ඒ මොකද? අර කෙනෙක් පැත්තේදී. ඒ කියන්නේ යලෙනුම් මට්ටමට එන්නේ ඉස්සෙල්ලා ඇනවුම් කළා. කලින් තොග ලැබුණා. ඒ වගේම ඇනවුම් කළා වෙලාවට පොරොත්තු කාලේ දවස් 10 දවස් 5න් ලැබුණා. කලින් ලැබුණා. එහෙනම් මේ වගේ කෙට්ටු වෙනවා. අන්න ඒක හොඳට උඩ ගන්න. ඒක විභාගෙට මෙතෙක් අහලම නැහැ. ඒක ප්‍රස්තාර වලින් අහලම නැහැ. පැහැදිලිද? රයිට්. අපි ඊළඟට බලමු ආරක්ෂිත තොගේ නැත්නම් ආරක්ෂණ තොගේ, ආරක්ෂණ තොගේ, ආරක්ෂක තොගේ, ආරක්ෂිත තොගේ ප්‍රශ්නයක් නෑ. සිංහලයේ ඔක්කොම විවහාර එකයි. බෆර් ස්ටොක්, සේෆ්ටි ස්ටොක් කියන එක. බෆර් ස්ටොක්ස්. බෆර් කියන්නේ මොකද? ආරක්ෂාවනේ. ඔය ලොරි වල එහෙම තියෙන බෆර් එක ඉස්සරහ මුලින් මේකනේ වදින්නේ. ආරක්ෂාවට තියෙන්නේ. පොරොත්තු කාලයේ දීර්ඝ වීම නිසා හෝ හදිසියේ ඉල්ලුම ඉහළ යාමක් හෝ වෙළඳපොලේ හදිසි තොග සැපෙවුම් ඌනතාවක් නිසා හෝ එම කාරණා සියල්ල නිසා හෝ භාවිතයට ගැනීම සඳහා සාමාන්‍ය තොගයට අමතරව පවත්වාගෙන යන අතිරේක තොග ප්‍රමාණය තමයි ආරක්ෂණ තොගය කියන්නේ. මේක ඉතාම හොඳ අර්ථකථනයක්. මොකද මට හරියට මතක නැහැ. මම ඒතර පේපර් මාකින් කරන කාලේ 2002-3 විතර කාලේ ආරක්ෂණ තොගය ඇහුවම ඒ වෙනකොට දිගටම ආරක්ෂණ තොගය කියලා කිව්වොත් කොහොමද දන්නවද? හදිසි අවශ්‍යතා සඳහා භාවිතයට ගැනීමට සාමාන්‍ය තොගයට අමතරව පවත්වාගෙන යන අතිරේක තොගය. ඔක තමයි සාමාන්‍ය අර්ථය. හදිසි තොග අවශ්‍යතා සඳහා මුහුණ දීමට සාමාන්‍ය තොගයට අමතරව පවත්වාගෙන යන අතිරේක තොගය. ඉතින් ඔය උත්තරේ ලියලා තිබුණා ළමයි ගොඩාක් ළමයි ලියලා තිබුණා. මොකද ටීචර්ස්ලා උගන්වන්නේ එහෙමනේ. මාකින් ස්කීම් එකේ වාර කීපයක්ම වුණා. ඉතින් ඒකනේ පදම් වෙන්නේ. තේරුණාද? නමුත් ඒ ස්කීම් එකේ දුන්නේ මෙන්න මේ උත්තරේ. මෙහා සමාන උත්තරයක් තිබුණේ. ලකුණු දෙන්න දුන්නෙම නෑනේ. ඒ වගේට කන්ට්‍රෝල් ඉන් චීෆ් හරි තදයි. අර මගේ සරුත් නෙවෙයි. යාට ඉස්සෙල්ලා සර්. හරි තදයි යා. කිව්වා. දුන්නෙම නෑ. ඒ පාර එයා ටීචර්ස්ලා තරක කරයි දිගින් දිගටම ආවේ මේකයි ස්කීම් එකේ අපි ලකුණු දුන්නෙත් මෙහෙමයි අපි ඉගෙනුත් මෙහෙමයි කියලා. පාර කිව්වා ඉතින් ඕගොල්ලෝ උගන්වන්නේ ඇයි එහෙම? හරිද ඕගොල්ලෝ උගන්වන්න එපේ. මෙහෙම තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම කියලා දැන් ඉතින් මම උනත් හිත හදාගත්ත දැන් ඉතින් මේ ක්‍රමෙයි කියලා. ඊළඟ අවුරුද්ද ඇහුවේ නෑ. අවුරුද්දක් කර ඊළඟට ආයෙ ඇහුවා. ආයෙ ඇහුවට මේක නෙමෙයි අර පරණ සරල උත්තරෙම ඇහුවා. ඉතින් වගේ බකල් වැඩ වෙනවා. තේරුණාද? කෝකටත් මං කියන්නේ ආරක්ෂණ තොගයට පුරුදු වෙන නියම ක්‍රමය මේක ලියන්නකෝ. කොහෙන් ගියත් හරිනේ. සරලව අපේක්ෂා කළත් නිවැරදිව සහ ගැඹුරින් පරිපූර්ණ අපේක්ෂා කළත් මේක තමයි උත්තරේ හරියන්නේ. හරිද? එහෙනම් මේ කියන්නේ සාමාන්‍ය තොගය තියෙනවනේ. ඇවරේජ් ස්ටොක් එකේ සාමාන්‍ය තොගයට අමතරව පවත්වාගෙන යන අතිරේක තොගය තමයි මේ ආරක්ෂණ තොගය කියන්නේ. ඒ සාමාන්‍ය තොගයට අමතරව අතිරේක තොගයක් පවත්වාගෙන යන්න ඕන වෙන්නේ ඇයි? කරුණු තුනක් නිසා. එකක් තමයි පොරොත්තු කාලේ දීර්ඝ වීම. අපි පොරොත්තු කාලේ දවස් 10යි කියලා ගණනය කරලා දවස් 10කට සෑහෙන ස්ටොක් එකක් තියාගන්නවා. අපි හිතමු දවසකට ඒකක 20ක් භාවිතා වෙනවා කියන්නකෝ. දවසකට ඒකක 20ක් භාවිතා වෙනවා නම් ඇනවුම් කරලා ලබා ගන්න ගතවන පොරොත්තු කාලේ දවස් 10ක් කියන්නකෝ. එහෙනම් දවසකට 20ක් ඕනේ. දැන් අද ඇනවුම් කළොත් දවස් 10කින් ලැබෙන්නේ. එහෙනම් දවසකට 20 නම් දවස් 10කින් ලැබෙනකන් දවස් 10ට කොච්චර 200ක් තියෙනවා. තේරෙනවනේ? දවසකට ඒකක 20ක් නිෂ්පාදන ආයතනයක නම් අමුඩෝය වශයෙන් පාවිච්චි කරනවා. වෙළඳ ආයතනයක නම් දවසකට 20ක් විකුණනවා කියලා කියන්නකෝ. එහෙමනම් අද ඕඩර් කරොත් ලැබෙන්නේ දවස් 10කින්. අද ඇනවුම් කරොත් ලැබෙන්නේ දවස් 10කින්. එහෙනම් අද ඕඩර් කරලා දවස් 10කින් තොග ලැබෙනකන් අපේ ව්‍යාපාරික ක්‍රියාවලිය අකණ්ඩව ගෙනියන්න, නිෂ්පාදනය අකණ්ඩව ගෙනියන්න, විකිණීම අකණ්ඩව කරන්න තොග කොච්චර තියාගන්නවද? 200යි.
දවසකට 20යි දවස් 10ට 200යි. හරිනේ. නමුත් අනපේක්ෂිතව පොරොත්තු කාලේ දවස් 15ක් වුණොත් මොකද වෙන්නේ? අන්න දවස් 15ක් වුණොත් අර 200 මදි වෙනවා. අර 200 මදි වෙනවනේ. එහෙනම් තවත් තොග 100ක අවශ්‍යතාවයක් ඇති වෙනවා. අන්න ඒ වගේ හදිසි තොග අවශ්‍යතාවයකට මුහුණ දෙන්න තමයි සාමාන්‍ය තොගයට අමතරව මේ අතිරේක තොගයක් යනවා කියන්නේ. එහෙනම් ඒකයි කිව්වේ පොරොත්තු කාලේ දීර්ඝ වීම නිසා හෝ නැත්නම් හදිසියේ ඉල්ලුම හෙල ගිහිල්ලා තරංකරෝංග ව්‍යාපාර අක්‍රිය වෙලා අලුත් වැඩියාවට වහලා මොනවාරි සිද්ධියක් මත තරංගකාරී ව්‍යාපාර දැන් මේ ටික අක්‍රිය. ඒ නිසා ඒ ව්‍යාපාර වලින් භාණ්ඩ මිලදී ගත්තත් අපි ළඟට එනවා. එහෙනම් අන්න අනපේක්ෂිත ඉල්ලුම හෙල යාම නිසා තොග අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් වෙළඳ පොලේ හදිසි තොග සැපෙවු මුණතාවක්. ඉල්ලුම වැඩි වෙලත් නැහැ. පොරොත්තු කාලෙ දික් වෙලත් නැහැ. නමුත් වෙළඳ පොලේ සැපෙවුම අඩුයි. හරිද? ඒ නිසාත් මොකද නන් හදිසි තොග ඕන වෙනවා. එහෙනම් එක්ක ඔය එක සිද්ධියක් නැත්නම් ඔය සිද්ධියක නැත්නම් සිද්ධි තුනම නිසා හෝ සාමාන්‍ය තොගයට අමතරව අතිරේක තොගයක අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒක තමයි ආරක්ෂණ තොගය කියන්නේ. පැහැදිලිනේ? රයිට්. ඊළඟට අපි බලමු අභ්‍යාස කීපයක් තියෙනවා කරන්න. එකක් සීමා සහිත යලීපදේ සමාගමේ තොග සම්බන්ධ තොරතුරු පහත දැක්වේ. අවම ද්‍රව්‍ය පරිභෝජනයේ දිනකට ඒකක 40යි. උපරිම ද්‍රව්‍ය පරිභෝජනයේ දිනකට ඒකක 60යි. අවම පරිභෝජනයේ උපරිම පරිභෝජනය. යලි ඇනුම් කාලය කියන්නේ පමා කාලය පුරුත්තු කාලය අවම දින 10යි උපරිම දින 15යි. යලි ඇනුම් ප්‍රමාණය ඒකක 3000ක දීලම තියෙනවා. යලි ඇනුම් ප්‍රමාණය ඒකක 3000 දීලම තියෙනවා. යලි ඇනුම් ප්‍රමාණය කොහොමද හොයන්නේ? සූත්‍රයෙන් මතකනේ 2යි DO බෙදීම H වර්ගමූල ලකුණ. හරිද? ආර්ථික ඇනුම් ප්‍රමාණය කියන එකනේ ඒක හොයන්න දෙන්න දීලම තියෙනවා. පහත සඳහන් දේ ගණනය කරන්න. මුලින්ම අහනවා යලි ඇනුම් මට්ටම. රීಓඩර් ලෙවල් එක. මතකද? යලි ඇනුම් මට්ටම හොයන්නේ කොහොමද? මුලින්ම හොයන්නේ කොහොමද? දැන් යලිත් ඇනුමක් කරන්නේ ඇයි? තොග හිඟ වෙච්ච නිසා, තොග නැති නිසා, මදි නිසානේ. එහෙනම් අපි උපරිමය ගැන හිතලා ඕන ඇනුම් කරන්න. ඒ කියන්නේ උපරිම තොග පරිභෝජනයයි උපරිම පමා කාලයයි වැඩි කරාම තමයි යලි ඇනුම් මට්ටම එන්නේ. එහෙනම් උපරිම පරිභෝජනය වැඩි කරනවා උපරිම පමා කාලේ. හරිනේ? ඔක තමයි සූත්‍රය. එතකොට අපි කින එක ගමුකෝ. පළවෙනි එක යලි ඇනවුම් මට්ටම සමානයි උපරිම පරිභෝජනය. යම් කාලයක් තුළ වැඩිම පාවිච්චි කරන ප්‍රමාණය. උපරිම පරිභෝජනය නැත්නම් උපරිම භාවිතය. උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම පමා කාලය. උපරිම පමා කාලය. පැහැදිලිනේ? අපි දැන් මේකට ආදේශ කරමු. උපරිම පරිභෝජනය කීයද? දිනකට ඒකක 60යි. උපරිම පමා කාලය කීයද? දින 15යි. එහෙනම් 60 වැඩි කිරීම 15. උපරිම පරිභෝජනය ඒකක 60යි වැඩි කිරීම උපරිම පමා කාලය දින 15යි. එහෙනම් බිංදුවයි 6වරක් 5 30යි 6වරක් 1 6 3යි 9යි. හරි 900යි. 6වරක් 5 30යි 6වරක් 1 6 3 9යි. හරිනේ? එහෙනම් ඒකක 900යි. එහෙනම් යලි ඇනුම් මට්ටම තමයි 900. එහෙනම් 900 දක්වා තොග අඩු වෙද්දි ඇනුමක් කරන්න ඕනේ. ඇනුමක් කරලා තමයි ඉතුරු වෙච්ච තොග පාවිච්චි කරන්නේ. ඊට පස්සේ දෙවෙනි එක අවම තොග මට්ටම. අපි ඒකත් හොයමුකෝ. දෙක අවම තොග මට්ටම. කොහොමද හොයන්නේ? යලි ඇනුම් මට්ටමෙන්. යලි
ඇනවුම් මට්ටමින් අඩු කරනවා මතකද? අවම තොගයේදී අපි අඩු කරන්නේ මොකද්ද? නිතරම සාමාන්‍ය ඇවරේජ් එක. යලි ඇනවුම් මට්ටමින් අඩු කරනවා සාමාන්‍ය භාවිතය නැත්නම් පරිභෝජනය. වැඩි කරනවා සාමාන්‍ය පමා කාලය. කොච්චරයි? ටික ආදේශ කරන්න තියෙන්නේ. එතකොට සාමාන්‍ය පමා කාලය දීලා නැහැ. සාමාන්‍ය පරිභෝජනයක් දීලා නැහැ. දැන් මොකද වෙන්නේ? බය වෙනවද? බය වෙන්නේ නැහැ. ඇයි? සාමාන්‍ය වෙන නිතරම අපි අවමයේ උපරිමයේ නැත්නම් ආරම්භය අවසාන එකතු කරලා දෙකෙන් බෙදනවානේ. තේරෙනවද? සාමාන්‍ය තොගයක් හොයන්නේ ඒ වගේනේ. ආරම්භක තොග අවසන් තොග එකතු කරලා දෙකෙන් බෙදු. මෙතනත් ඒ න්‍යායමයි. තේරුණාද? අවම ද්‍රව්‍ය පරිභෝජනය 40යිනේ. උපරිම පරිභෝජන 60යිනේ. 6 4යි 100යි. 6 4යි 10යි 100යි කියන්නේ. 6 4 10යි 100යි. එතකොට එහෙනම් ඒ දෙක දෙකෙන් බෙදන්න 50යි. එහෙනම් සාමාන්‍ය පරිභෝජනය කීයද? මෙතනට එන්නේ 50යි. ඊට පස්සේ යලි ඇනවුම් කාලය අවම දින 10යි උපරිම දින 15යි. දින කීයද? දින 25යි. දින 25යි. අන්න ඒකේ නම් දෙකෙන් බෙදන්න දින 25 දෙකෙන් බෙදුවම මොකද වෙන්නේ? 12.5 එන්නේ. සමහර එහෙම වෙනවා අඩු. ඉතින් කරන් දෙන්න මේ එන විදිහට ගමු 12.5 නම් 50 වැඩි කිරීම 12.5. මෙතන යලි ඇනවුම් මට්ටම ඉස්සෙල්ලා අපි හොයාගත්ත 900යි. 900යි. ඔය එතකොට මොකද වෙන්නේ? 900න් අඩු කරන මේ උත්තර වැඩි කළා කීයද? 900 අඩු කිරීම 50 වැඩි කරන 12.5 එන්නේ 12 වරක් 5 60යි 600යි. හරිද? 5න් 0.5න් වැඩි කරන 5 වරක් 5 25 ඒ කියන්නේ 625යි. 625 අඩු කරන්න. එතකොට 900න් 600ක් ගියාම කීයද? 9න් 600ක් ගියාම 300යි. 625ක් ගියාම 275යි. එහෙනම් උත්තරේ 275යි. අවම තොග මට්ටම 275ක් තියෙනවා. තේරෙනවනේ? ඊළඟට උපරිම තොග මට්ටම. තුන්වෙනි එක උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටම හොයන හැටි මතකයිනේ. ඒකට දෙකම ගන්න ඕනේ. එකක් යලි ඇනවුම් මට්ටම එකතු කරනවා යලි ඇනවුම් ප්‍රමාණය. මතකනේ? ඒකෙන් ඒ උත්තර දෙක එකතු කරලා අඩු කරනවා උපරිම තොගයේදී නිතරම ගන්න මොකද්ද? අවමය. අවම භාවිතය. අවම පරිභෝජනය. අවම භාවිතය නැත්තම් පරිභෝජනය. වැඩි කරනවා අවම පමා කාලය. මාරු කරගන්න එපා ඔක. මොකද අවම තොගයේදී අපි ගත්තේ සාමාන්‍ය මතක තියාගන්න. උපරිමයේදී ගන්නේ ප්‍රතිවිරුද්ධ එක. තේරෙනවද? උපරිමයේදී ගන්නේ අවම තොග භාවිතයයි අවම පමා කාලයයි. එහෙමනම් අපිට යලි තොග මට්ටම ආවා කීයද? 900ක් නේ. බලමු දෙක. ඔව් යලි මට්ටම 900යි. යලි ප්‍රමාණය මේ ගැටලුව දීලාම තිබුණා නේද? තිබුණා. යලි ප්‍රමාණය 3000යි. යලි මට්ටම 900යි. හරිනේ? යලි ප්‍රමාණය 3000යි. මෙතනට 3000 එන්නේ 3000යි. මෙතනට යලි මට්ටම අපි හොයාගත්ත 900යි. ඒකෙන් අඩු කරනවා අවම පරිභෝජනය හොයමු. අවම පරිභෝජනය. අවම පරිභෝජනය වෙති ඒකක 40යි. එහෙනම් අවම පමා කාලය දින 10යි. එහෙනම් 40 වැඩි කිරීම 10. 40 වැඩි කිරීම 10යි. වැඩි කිරීම 10යි.
ඒ කියන්නේ 400යි. මෙතන 3900යි. එහෙමනම් 3900න් 400ක් ගියාම 3905යි 3500යි. ඒකක 3500. මේ ඔක්කොම ඒකක. එහෙනම් උපරිම තොගේ තියාගන්නේ 3500යි. පැහැදිලිනේ? ඊළඟට සාමාන්‍ය තොගේ. සාමාන්‍ය තොග ගැන ලේසි. ඇයි සාමාන්‍ය තොග කියන්නේ මොකක්ද? මෙතන දීලා තියෙනවා අවම ද්‍රව්‍ය පරිභෝජනය 40යි, උපරිම ද්‍රව්‍ය පරිභෝජනය 60යි, 64යි 100යි, 100 දෙකෙන් බෙදුවම කීයද? 50. අපි ඉස්සෙල්ලම හොයාගත්තානේ 50යි. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟට බලමු. ඊළඟ ගැටලුව දුන්හිඳ ලංකා සමාගමේ තොග විස්තර කිහිපයක් පහත දැක්වේ. දුන්හිඳ ලංකා සමාගමේ තොග විස්තර කිහිපයක් පහත දැක්වේ. අවම ද්‍රව්‍ය පරිභෝජනය දිනකට ඒකක 80යි. උපරිම ද්‍රව්‍ය පරිභෝජනය දිනකට ඒකක 120යි. යලි ඇනවුම් කාලය අවම දින 20යි, උපරිම දින 30යි. ඒ කියන්නේ පමා කාලය. යලි ඇනවුම් ප්‍රමාණය ඒකක 6000යි. අර වගේම පහ සඳහන් දැනගන්නේ කරන්නේ. එකක් යලි ඇනවුම් මට්ටම, අවම තොග මට්ටම, උපරිම තොග මට්ටම. අපි මුලින් බලමු යලි ඇනවුම් මට්ටම. හොයන්නේ කොහමද? යලිත් ඇනවුමක් කරන්නේ තොග මදි වෙලා, අඩු වෙලා. එහෙනම් මදි වුණා නම් අපි උපරිම භාවිතයේ උපරිම පමා කාලය ගැන අවධානය යොමු කරලා තමයි මේ ගණනය කරන්න කියලා මතක තියාගන්නකෝ. තොග යලිත් ඇනවුමක් කරන්නේ අඩු නිසා. එහෙනම් අපි වැඩිම පරිභෝජනයේ වැඩිම පමා කාලය සම්බන්ධ කරන් තමයි කරන්න ඕනේ. එහෙනම් මෙතන උපරිම පරිභෝජනය වැඩි කරනවා උපරිම පමා කාලයේ. එතකොට උපරිම ද්‍රව්‍ය පරිභෝජනය 120යි යලිනුම් කාලය. උපරිම පමා කාලය දින 30යි. එහෙනම් 120 වැඩි කිරීම දින 30. 120 වැඩි කිරීම 30. එහෙමනම් 0යි 3 වරක් 0යි 3 වරක් 2 6යි 3 වරක් 1 3යි 3600 ඒකක. හරිනේ? 0යි 3 වරක් 0යි 3 වරක් 2 6 හරි 3600. මොකද්ද යලි ඇනවුම් මට්ටම? අවම තොග මට්ටම. දෙවනි එක අවම තොග මට්ටම. කොහොමද හොයන්නේ? යලි ඇනවුම් මට්ටමේ අඩු කරනවා නිතරම අවම තොගයේදී ගන්න ඇවරේජ් එක සාමාන්‍ය පරිභෝජනය. සාමාන්‍ය භාවිතේ නැත්තම් භාවිතයේ වැඩි කිරීම සාමාන්‍ය පමා කාලය. එතකොට අවම පරිභෝජනයේ 80යි, උපරිම පරිභෝජනයේ 120යි, ඔක්කොම දෙකම එකතු කරාම 200යි. 200 දෙකෙන් බෙදුවම කීයද? 100යි. එහෙනම් සාමාන්‍ය පරිභෝජනයේ කීයද? 100යි මතක තියාගන්න. යලි ඇනවුම් කාලය අවම දින 20යි, උපරිම දින 30යි, ඔක්කොම 50යි. දෙකෙන් බෙදුවම කීයද? ඇවරේජ් එක 25යි. එහෙනම් 100 වැඩි කිරීම 25 එන්නේ. හරිනේ? 100 වැඩි කිරීම 25. ඔව් 100 වැඩි කිරීම 25 එන්නේ. ඒතර යලි ඇනවුම් මට්ටම අපි හෙව්වා 3600. එහෙමනම් 3600 අඩු කිරීම කීයද? 2500. සමානයි 0.2යි
6න් 5ක් 1යි 3න් 2ක් 1යි 1100යි ඒකක. එන අවමතක මට්ටම ඒකක 1100ක් එන්න ඕන. පැහැදිලිනේ? ඊළඟට උපරිමතක මට්ටම තුන්වෙනි එක උපරිමතක මට්ටම. උපරිම තොග මට්ටම මතකනේ වෙන විදිය යලි ඇනවුම් මට්ටම එකතු කිරීම යලි ඇනවුම් ප්‍රමාණය අඩු කිරීම මතකද උපරිම තොගයේදී ගන්නේ මොකද්ද ඒක ප්‍රතිවිරුද්ධක මතක තියාගන්න උපරිම තොගයේදී ගන්නේ ප්‍රතිවිරුද්ධයක අවමේදී ගත්තේ සාමාන්‍ය උපරිමයක ප්‍රතිවිරුද්ධ තේරුණාද එහෙනම් මොකද්ද අවම භාවිතය වැඩි කිරීම අවම පමා කාලය අවම පමා කාලය එතකොට අපි දාමු යලෙනු මට්ටම අපි හොයාගත්ත 3600යි යලෙනු ප්‍රමාණය දෙලා තිනවා එකක 6000යි එකක 6000යි මේකෙන් අඩු කරනවා අවම භාවිතය මතකද නෑ නේද මතකද අවම භාවිතය අවම ද්‍රව්‍ය පරිභෝජනයේ ඒකක 80යි අවම පමා කාලය 20යි 80 වැඩි කිරීම 20 80 වැඩි කිරීම 20 80 වැඩි කිරීම 20 ඒ කියන්නේ බිඳුවයි දෙවරකට 16යි 1600 මෙතන එනවා 6යි 3යි 9ක් 9600ක් එනවා එහෙමනම් 9600න් අඩු කරාම 0.2යි 6න් 6ක් බිඳුවයි 9න් එකක් 8යි 810යි එකක උපරිම තොග මට්ටම 810යි පැහැදිලිනේ ඔය වගේ අපිට ඕනම ගැටලුවක් ඉතින් සංඛ්‍යා වෙනස් වෙන විතරයි සූත්‍රය මතක තියාගන්න සූත්‍රයට සංඛ්‍යා ආදේශ කරන් තියෙන්නේ. බොහොම සරලයි. අපි බලමු ඊළඟ ගැටලුවක්. ව්‍යාපාරයක වයි නැමැති අමුද්‍රව්‍ය අයිතමයට අදාළ තොරතුරු පහක් දැක්වේ. වයි නැමැති භාණ්ඩයට අදාළ තොරතුරු. වාර්ෂික ද්‍රව්‍ය පරිභෝජන ඒකක 12000යි. ඒකකයක පිරිවැය රුපියල් 100යි. එක් ඇනෝමක් කිරීමට යන පිරිවැය 300යි. එක් ඇනෝමක් කිරීමට යන පිරිවැය 300යි. තොග රඳවා ගැනීමේ වාර්ෂික පිරිවැය ඒකකයක රුපියල් 5යි. කියන්නේ හෝල්ඩින් කොස්ට් එක. තොග තබා ගැනීම වියදම. ඔබ විසින් Y අයිතමයට අදාළ ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කරන්න. මොකද ඒ කියන්නේ EOQ ඉකොනොමික් කෝඩ් ක්වොන්ටිටි. ඒ කියන්නේ තොග සම්බන්ධ පිරිවැය අවමෝන පරිදි සහ තොග යල්පැනීම් මහ නැශ්‍ය වීම බැහැරවන පරිදි එක් ඇනෝමකදී එක් වරකදී ඇනෝම් කළ යුතු හොඳම තොග ප්‍රමාණය තමයි අපි දන්නේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියලා. ඒතර ඒක හොයන සූත්‍රය තියෙනවානේ. මතකයිනේ සූත්‍රය? එහෙමනම් ඒ කියන්නේ EOQ සමානයි 2යි DO බෙදීම H වර්ගමූල ලකුණ. හරිද? දැන් මේකේ අර accounting වලදී 2යි D CO දානවා cost of ordering. ඒ වගේම CH දානවා cost of holding. එච්චර අවශ්‍ය නැහැ. BS වල C නොසලකාරී ඉන්න C කමන්නේ C දා ගන්න ඕන පුරුදුනා. නැත්තම් 2යි D බෙදීම දැම්ම ඇති. C කියන්නේ දෙනම cost of ordering කියන එක C වල නැත්තම් වෙන අර්ථයක් නැහැ. එතකොට මේ සූත්‍ර ආදේශ කරන් තියෙන්නේ. දැන් කොහොමද ආදේශ කරන්නේ? දෙක කියන්නේ දෙක. දෙක කියන්නේ දෙකයි. ඒකේ උතර නෙමෙයි සංඛ්‍යා ගණිතමය සූත්‍රය ගැලපුවම මේ තියෙන්නේ. D කියන්නේ වාර්ෂික ඉල්ලුම. වාර්ෂික ද්‍රව්‍ය පරිභෝජනය කියන්නේ වාර්ෂික ඉල්ලුමනේ. 12000 නම් වැඩි කිරීම 12 තමයි මේ තුනම වැඩි කිරීමනේ 12000යි.
මොකද මේ කොස්ට් ඔෆ් ඕඩරින් නැත්නම් එක් ඇනෝමක පිරිවැය දීලා තිබුණා. එක් ඇනෝමක් කිරීමට යන පිරිවැය 300යි. හරිද? ඒ වගේම තොග රඳවා ගැනීමේ වාර්ෂික පිරිවැය ඒකකයකට රුපියල් 5යි. ඒකක පිරිවැය වෙනම දීලා දෙක මේක අපට තරම් අවශ්‍ය වෙන්නේ නැහැ මේකට නෝඩ. තොග රඳවා ගැනීමේ වාර්ෂික පිරිවැය එකකට රුපියල් 5යි. නම් එකක තමයි මෙතන ඕනේ. මෙතන එක් ඇනෝමක පිරිවැය මෙතන එකක. එක භාණ්ඩයක තබා ගැනීම පිරිවැය රුපියල් 5යි. එතකොට මෙතනට එනවා 5 වරක් 6 60ක් එනවා මේක කැපුවම දැන් ඉතින් වැඩි කරන් තියෙන්නේ. වැඩි කරන් තියෙන්නේ. කොහොමද වැඩි කරන්නේ? 24000 එනවා. 12 වරක් 24යි. 0.3යි 12 වරක් 24යි. හරිනේ. 24 මේක වැඩි කරනවා 60න්. මේක වර්ගමූල ලකුණු තියෙනවා. මේක මතක කරන්න එපා. මේක වැඩි කරනවා 60න්. 60න්. ඒ කියන්නේ 0.0යි 6 වරක් 4 24යි දෙකක් ඉතුරුයි 6 වරක් 2 12යි 2යි 14යි 1,40,000 දාරනේ මේන්නෙත් වර්ගමූල ලකුණු. දැන් වර්ගමූලෙ තියෙන 3 බලය එන්නේ තේරෙනවද? මේක බලනකොට අපට පේනවා කීයක් වෙයිද මේක එනකොට. ඒකට දැන් මේකේ සාමාන්‍යයෙන් අපේ A level මට්ටමේ දරුවනේ එන්නේ හරියට කැපෙන ගානක්. තේරුණාද? දීර්ඝ ක්‍රමයට බෙදලා ඉන්නේ නැහැ. දැන් මේක බැලුවලට පේන ගාන මොකක්ද එන්නේ? 1200 නේ. 1200 වැඩි කරාම තමයි මේ ගාන වෙලා තියෙන්නේ. නම් මේක උත්තරේ 1200යි. කැපෙන්නේ නැති ගානක් આવොත් දීර්ඝ ක්‍රමයට අර කපලා හදන්න එහෙම දෙන්නේ නැහැ කවදාකවත්. මොකද විනාඩි 2-3ක ප්‍රශ්නයක් නෙමෙයි මේක තේරෙනවද? හරියට වර්ගමූල ලකුණු අපි දෙමු 1,60,000 කියලා. තේරෙනවද? එහෙනම් ඒ කියන්නේ 400 වැඩි කරාමනේ. 4 වරක් 4 16 1,60,000 ඒ වගේ. මේ වගේ අපිට EOQ සූත්‍රය දුන්නම සූත්‍රෙට බොහොම අපුරුට ආදේශ කරන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. එතකොට අපි අද දවසේ පාඩම් පරිච්ඡේදයෙන් සාකච්ඡා කරා ව්‍යාපාරයක තොග මට්ටම්. මෙහෙයුම් කළමනාකරණය හා සම්බන්ධව තොග මට්ටම්. ප්‍රශස්ත තොගය කියන එක මුලින්ම පැහැදිලි කරා. ප්‍රශස්ත තොගයෙන් පස්සේ අපි කතා කරා තොග මට්ටම්. තොග මට්ටම් අඩුත් නැති වැඩිත් නැති හැම වෙලාවෙම ප්‍රශස්ත තොග මට්ටම් තමයි හැම තොග මට්ටමකටම උන. අවම තොග මට්ටමද උපරිම තොගයේද හැම එකක්ම ප්‍රශස්ත වෙන්න ඕනේ. එතකොට ප්‍රශස්ත තොග මට්ටම් තීරණය කිරීමේදී අපි කිව්වා සාධක තුනක් සලකනවා කියලා කිව්වා. මතකද? එකක් තමයි තොග පරිභෝජන ශීඝ්‍රතාවය. නැත්නම් තොග පරිභෝජනය වෙන ආකාරය. ඒ කියන්නේ නිෂ්පාදන ආයතනයක නම් අමුද්‍රව්‍ය වශයෙන් පාවිච්චි කරන. එහෙම නැත්නම් වෙළඳ ආයතනයක නම් විකිණීමට පාවිච්චි කරන තොග ප්‍රමාණය. දිහා බලන්න ඕනේ. අනිත් එක ආර්ථික ඇනවුම් ප්‍රමාණය. ඒ කියන්නේ වරකට ඇනවුම් කරන්න තීරණය කරන තොග ප්‍රමාණය. ඒක මොකද වරකට 12000ක් ඇනවුම් කරන්න තීරණය කළා තියෙනවා කවදාකවත් ඊට වඩා වැඩියෙන් ඇනවුම් කරන්නේ නැහැ. තේරුණාද? අනිත් එක තමයි පොරොත්තු කාලය. ඇනවුම් කරලා තොග ළඟා වෙන්න කොච්චර කල් යනවද? මොකද ඒ කාලය ගැන හිතලා ඒ කාලයටත් තොග ඉතුරු වෙන්න තමයි ඇනවුම් කරන්න ඕනේ. අන්නේ සාධක තුන අනුව තමයි තොග මට්ටම් තීරණය කරනවා කියලා කිව්වේ. ඒකද අපි උපරිම තොගය. කිසියම් තොග චක්‍රයකදී ගබඩාවක රැස් කරන වැඩිම තොගය. ඒ තොග මට්ටමට වඩා තොග වැඩි වෙන්න දෙන්නේ නැහැ. අවම තොග මට්ටම. කිසියම් තොග චක්‍රයකදී එක්තරා මට්ටමකට වඩා තොග අඩු වෙන්න නොදෙන මට්ටම තමයි අවම තොග මට්ටම කියන්නේ. ඊට වඩා අඩු වෙනවා කියන්නේ ආරක්ෂණ තොගයට හානි වෙනවා. තේරෙනවද? යලි ඇනවුම් තොග මට්ටම රියෝඩ ලෙවල් එක නැත්නම් වාර්තාගත මට්ටම රෙකෝඩ් ලෙවල් එක. ඒ කියන්නේ මොකක්ද? භාවිතයත් සමග තොග අඩුවීමේදී යලිත් ඇනවුමක් කළ යුතුයි තීරණය කරන තොග මට්ටම. ඔය අපි මට්ටම් තුනක් කරා. ඒ ඔක්කොම ටික අපි සූත්‍ර මගින් හඳුන්වා දුන්නා. මතක තියාගන්න. උපරිම තොගයේදී යලි ඇනවුම් මට්ටම යලි ඇනවුම් ප්‍රමාණය එකතු කරලා උපරිම නිසා මං කිව්ව මොකද්ද ගන්න විරුද්ධ එක. අවම භාවිතය අවම පමා කාලය. අවම තොග මට්ටමේදී යලි ඇනවුම් මට්ටමෙන් අඩු කරනවා මොකද්ද? ඇවරේජ් එක. සාමාන්‍ය භාවිතය සාමාන්‍ය පමා කාලය. හරිනේ? ඒ වගේම යලි ඇනවුම් මට්ටමක් කරන්නේ තොග නැති නිසානේ. එහෙනම් උපරිම පරිභෝජනය උපරිම පමා කාලය වැඩි කරලා. අන්න ඒ ටික මතක තියාගන්න. ඊට අමතරව අපි ප්‍රස්ථාරගත කරලා කිව්වා පොරොත්තු කාලය කියන්නේ තොග ඇනවුම් කරලා ළඟා වෙන ගතවන කාලය. ඒ වගේම තොග චක්‍රයක් කිව්වේ
තොග ඇනෝම් කරන කාල තොග ඇනෝම් කරන වාර දෙකක් අතර කාලේ. දැන් අපි අද ඇනෝම් කරා තොග. ඊට පස්සේ අපි ඒ තොග ඉවර වෙලා නැවත අපි ඇනෝම් කරන්නේ කවදද? ඒ වෙනකන් ඒ තොග පාවිච්චි කරනවා. ඒක තමයි තොග චක්‍රය කියලා කිව්වේ. ඒත් එකම අපි කිව්වා මොකද්ද? පොරොත්තු කාලේ ඉල්ලුම. දැන් පොරොත්තු කාලය කියන්නේ දවස් 5ක් නම් දවස් 5ටත් අපිට තොග ඕනනේ. දැන් අද ඕඩර් කරා හරිද? අද ඕඩර් කරා අදම ලැබෙන්නේ නැහැ. දවස් 5කින් ලැබෙන්නේ. එහෙනම් දවස් 5කට තොග තියා ගන්න ඕනේ. අපි තුමු එක දවසකට තොග 100ක් පාවිච්චි වෙනවා නම් එහෙනම් දවස් 5ට තොග 500ක් තියා ගන්න. 500ක් තියාගෙන තමයි ඕඩර් කරන්න ඕනේ. ඒක තමයි පොරොත්තු කාල ඉල්ලුම කියලා අපි කිව්වේ. මතකයිනේ? රයිට්. එතකොට අපි අද දවසේ ඊටාම වැදගත් ඒකකයක් කතා කරේ තොග මට්ටම්. ඒ තොග මට්ටම් කියන්නේ තොග පාලනයේ ප්‍රධානම කාර්යභාරයක් ඉෂ්ට කරන විෂය ඒකකයක්. හරි. ඒකෙන් අනිවාර්යයෙන්ම විභාග ප්‍රශ්න එකක්වත් අහනවමයි. ඊළඟට අපි මෙහෙයුම් කළමනාකරණය මේ තොග පාලනයටම සම්බන්ධ තොග පිරිවැය සම්බන්ධ පරිච්ඡේදයේ ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.